ලියා ගන්න අලුත්ම මාතෘකාව දෙවෙනි පාඩම දර්ශක. මේ යටතේ පුතේ අපි ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලාම දර්ශක නීති. කලබල වෙන්න එපා. අර පාඩම ඉවරයි. ඒකේ අභ්‍යාසත් සෑහෙන්න කරා. අර 384 එහෙම ඉර වෙලා ඇති. පොඩ්ඩක් හිතන්න පොඩි දෙයක් තියෙනවා. හරි. එතකොට මේ දර්ශක පාඩම යටතේදී ඔබ දන්නවා මේ පාඩම පටන් ගන්න 6 වසර. අපි 6 වසර ළමයින්ට කියා දෙන්නේ දැන් දෙක වැඩි කිරීම 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 දෙක ඔය වගේ නේද? ඔය වගේ සංඛ්‍යාවක් කිහිප වතාවක් එහෙම ලියන්න වුණොත් මේක නැවත නැවත ලියන්න ගියාම ගොඩක් ගැටලු ඇති වෙනවා. එතකොට එන්නේ වගේ එකක් ලියන කෙටි ක්‍රමයක්. ඒ වගේ එකක් ලියන්න පුළුවන් කෙටි ක්‍රමයක් ගණිතඥයෝ හොයාගත්තා. ඒක අපි සාකච්ඡා කරේ 6 වසරේදී මේම තද කරනවා. මේක ස්ප්‍රින් එකක් කියලා හිතනවා. මේම තද කරාට පස්සේ මේක ලියන්න පුළුවන් දෙකේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දෙකේ 7 වෙනි බලය කියලා. හැබැයි උඩින් ලියන්නේ මේ දර්ශකය එක පුංචියට චුට්ටක් ලියන්න ඕන. වැරදිලා හරි කවුරු හරි මේ 7ට පොඩි තට්ටුවක් එහෙම දැම්මොත් ක්‍රාස් දාලා දිග ඇරෙනවා දෙකේව 7ක්. මේ 6 වසර පාඩම ඔබට පැහැදිලි කරේ. එතකොට මේ දෙකේ 7 කියලා මේක ලිව්වහම මෙන්න මේ දෙකටම කියනවා අපි බලය කියලා. බලය. මේ දෙකටම දෙකේ 7 වෙන බලය. ඒ කියන්නේ මේ සෙට් එකටම අපි කියන්නේ බලයක් කියලා. එතකොට යටින් ලොකුවට තියෙන එකට අපි කිව්වේ පාදය කියලා. ඔයාලගේ දෙකක්ම තියෙන යටින් ලොකුවට නේද? එතකොට මෙන්න මේ උඩින් තියෙන එකට තමයි කියන්නේ දර්ශකය කියලා. එතකොට සම්පූර්ණයෙන් මේ පාඩම තුලදී අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ දර්ශකවල හැසිරීම පිළිබඳව. එතෙන්දී හොඳට ගන්න ඕනේ 6 වසර 7 වසර 8 9ට වැඩිය නැත්නම් 10ට වඩා වෙනස් දේවල් ටිකක් මේ දර්ශක සම්බන්ධ කතා කරන්න යන්නේ. ඒකට මම කියන්නේ අමාරුයි කියලා. නමුත් ඔබේ අවධානය ගොඩක් වටිනවා මේ පාඩම හරියටම කරගෙන යන්න. හරි? ඉක්මනට මේ සටහන දාගන්නද මේ පුංචි 6 වසර දෙයක් වුණාට කමන්නේ නැහැ. එතනින් එපා පටන් ගන්න. ඉක්මනට දාලා මාතෘකාව ලියා ගන්න දර්ශක නීති කියලා. මේක ලියලා ඉක්මනටම ඊළඟ මාතෘකාව ලියා ගන්න දර්ශක නීති කියලා. මේවා ගොඩක් අය දන්නවා. අලුත් අයට මුලින් ඉඳන්ම මතක් කරමින් අපි හැම පාඩමක්ම කරන්නේ නේද? එතකොට දෙකේ 7 වෙනි බලය මේ දෙකටම කියන්නේ බලය කියලා උඩින් පුංචියට චුට්ටක් තියෙන එක තමයි දර්ශකය කියලා කියන්නේ. යටින් තියෙන එක පාද. හරි නේද? එහෙනම් අපි ඊළඟට දර්ශක නීති වේගෙන් යන්න වෙනවා. දර්ශක නීති මෙයා ගන්න දර්ශක නීති. ඇත්තටම මේකත් 7 වසර 8 වසර ඒ මට්ටමින් අපි හැමදාමත් පටන් ගන්න. ඉතින් කිසි දෙයක් මතක නැති වුණත් නේද ඕමනාව උත්සාහය තියෙනවා නම් අපිට යන්න පුළුවන්. ඒ යටතේ පළවෙනි නීතිය ලියා ගන්න බල ගුණ කිරීමේදී. ඔබ දන්නව මේක. බල ගුණ කිරීමේදී දර්ශක එකතු වේ. බල ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා. මේක හොඳටම දන්න දෙයක්. අපි නමුත් පරණ දේවල් මතක් කරමින් ඉදිරියට යනවා. අපි උදාහරණයක් ගමුකෝ මෙහෙම නේද? දෙකේ 3 වෙනි බලය වැඩි කිරීම, දෙකේ 5 වෙනි බලය වැඩි කිරීම, දෙකේ 2 වෙනි බලය. තවත් ගමුකෝ දෙකේ පළවෙනි බලයේ දැම්මත් එකයි නැතත් එකයි. මේ දැම්මත් එකයි නැතත් එකයි. එහෙනම් නැති වුණත් මතක තියාගන්න ඕනේ දෙකේ එකක් මෙතන තියෙනවා කියලා. හරි? ඔක තිබුණත් එකයි නැතත් එකයි. right. දැන් මෙන්න මේකේ උත්තරේ ගනිද්දි මේ නීතිය බලපෑවෙනවා. මොකක්ද? බල ගුණ කිරීමේදී මේ බලයක් මේකෙත් පළවෙනි බලය කියලානේ තියෙන්නේ. මේ ටික ගුණ කරද්දී හැබැයි පාදේ සමාන වෙන්නත් ඕනේ. එහෙම නැතිවත් අපි කතා කරමු. මොකද වෙන්නේ? දර්ශක එකතු වෙනවා. මෙන්න 3යි 5යි 2යි 1යි එකතු වෙනවා.
ඉතින් ඕක 6 වසර ළමයින්ට නම් අපි කියලා දෙන්නේ දාපිය මේ 3ට තට්ටුවක් දෙන්න. මුකුත් පේන්නේ නෑනේ. ඒ ඔයාගේ සිග්නල් නැතුව පුතේ. අනිත් අයට පේනවා ඈ. හරි. එතකොට මේ 3ට තට්ටුවක් දාපු ගමන් ක්‍රාස් ගාලා දිගෑරෙනවා 2ව 3. ඊළඟට 5ට තට්ටුවක් දාපු ගමන් දිගෑරෙනවා 2ව 5. මේ ඔක්කොම තනි ස්ක්‍රීන් එකක් කියන්නේ. ආයි 2ව 2ක් ආයි 2ව 1ක්. එතකොට ඔක්කොම මෙන්න මෙහෙම ලොකු ස්ක්‍රීන් එකකට දිගෑරෙනවා. ඒ ටික ඔක්කොම මෙහෙම අකුලලා ගන්නවා. ඔබ මේ 6 වසර කියා දෙන්න. නමුත් ඔබ හරි කපටි ඔය ස්ක්‍රීන් කතා වැඩක් නැහැ. ඔබ මොකද කරන්නේ 3යි 5යි 8යි 8යි 2යි 10යි 10යි 1යි 11යි කියලා අවසානයේ ලියනවා 2 11යි කියලා. ඔන්න ඔච්චරයි උත්තරේ. සටහන් කරගන්න මේ නීතියට අදාළව ඊළඟට ගැඹුරු භාග බල දක්වාම යනවා. අපි භාග බල කියන වචනේ වලට තාම හුරු නැහැ. අපි තව එකක් ගමු. ඔන්න මේ හරින් පේනව නේද? 5 දෙවෙනි බලය ගුණ කිරීම 3 4වෙනි බලය 5 5වෙනි බලය ගුණ කිරීම 3 දෙවෙනි බලය ගන්න බලන්න උත්තරේ. හොඳට බලන්න ඇස්සරලා බැලුවොත් පෙනේ ස්ක්‍රීන් වර්ග දෙකක් තියෙනවා. සයිස් එක කියන්නේ 5 සයිස් එකයි 3 සයිස් එකයි එකට සම්බන්ධ කරන්න අමාරුයි. ඒකෝ ඒ සයිස් දෙක වෙනම තියාගන්න. 5 ස්ක්‍රීන් වෙනම තියෙනවා 3 ස්ක්‍රීන් වෙනම තියෙනවා. බල ගුණ කිරීමේදී දර්ශක එකතුත් වෙනවා. හරි සරලයි. අනිත් දරුවන්ට පේනව නේද හොඳට? ඔව් සර් පේනවා. ඔව් ඒ කියන්නේ අපිට දැන් අත්දැකීම් තියෙනවා. ඔව් පේනවා. හරි පුතේ හරි. අහන්න දෙයක් නැහැ. අනිත් අය එයාලට සිග්නල් නැති වුණාම කියන්නේ පේන්නේ නැහැ කියලා. මෙලෝ දෙයක් පේන්නේ නැහැ. ඉතින් අපි මොකද කරන්නේ? හරි. ඒ විහිළුවට කිව්වේ එයා පේන්නේ නැහැ කියපු දුව හරි පුතා හරි දුක් වෙන්න එපා. ඉතින් අපි බලමු මොනවද කරන්නද නේද? රයිට්. කියන්න මේකේ උත්තරේ මොකක්ද කියලා. හදපු කෙනෙක්. 5 7 වෙනි බඩේ ගුණ කිරීම 4 6 වෙනි බඩේ. හරි. 5 7ක් එනවා. මේ 5යි 2යි 7යි. 5 7 වෙනි බලය ගුණ කිරීම 3 6 වෙනි බලය. 3 6 වෙනි බලය. බොහොම හරි. රයිට්. ඉතින් මේකට තව වීජීය පදාවත් ඔච්චරම තමයි. ඒ නිසා අපි ඒව දිගින් දිගටම කතා කරන්න යන්නේ නැහැ. වීජීය පදයක් ආවත් ඔය වගේම තමයි. නේ? දැන් දෙවෙනි නීතියට යන්න. දෙවෙනි නීතිය. මේ සේරම ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕන. නමුත් අපි 6 වසරෙන් පටන් ගත්තා. හරි කාටවත් කියන්න බෑ. අපි අර අහවල් ටික දන්නේ නැති හින්දා අපිට බැරි වුණා කියලා නේද? ඊළඟ එක දැන් ಗುಣ එකතු කරන්න එහෙම නැහැ. බල එකතු කිරීම කියලා જાතියක් නැහැ. හැම වෙලේම ඉස්සර හැංගින්නේ. දැන් බලන්නකො ಗುಣ කිරීමේදී එකතු වුණා. එකතු කිරීමේදී කරන්න දෙයක් නැහැ. ඒකයි එතන නැත්තේ. තේරෙනවද නේ? බල ಗುಣ කිරීමේදී දර්ශක වලට සිද්ධ වුණේ එකතු වෙන්න නම් බල එකතු කිරීම කියලා එකක් එහෙම තිබුණොත් මොනවා වෙයිද කියන්න බෑනේ. ඒ හින්දා එහෙම එකක් නැහැ. රයිට්. එකතු කරද්දී සාමාන්‍ය විදිහට උත්තර දෙක අරන් ගන්න විතරයි තියෙන්නේ. ඒක මොකද නීති නැහැ. රයිට්. එහෙනම් දෙවෙනි නීතිය තමයි බල බෙදීමේදී ಗುಣ වෙද්දී එකතු වුණා නම් බෙදීමේදී වෙන්නේ දර්ශක අඩු වෙන එක. දර්ශක අඩුවේ. දර්ශක අඩුවේ. බල බෙදීමේදී දර්ශක අඩුවේ. මම මේකට වැඩිපුර පොඩි කෑල්ලක් දෙනවා. මෙහෙම එකක් ඔයාලා මේක මේ ලියාගත්තර කමන්නේ කියන්න එහෙම යන්න එපා. පොඩි වැඩිපුර කොටසක් මේක. ඒක මේ මගේ වචනෙන්ම ලියාගමු. හැබැයි වැඩි තැන ඉතිරි වෙයි. හැබැයි එහෙම කියන්නේ එහෙම නෑ ටීචර් එහෙම. හැබැයි වැඩි තැන නේද? වැඩි තැන ඉතිරි වෙයි. උදාහරණයක් ගත්තාම තේරෙයි ඔයාලට මොකද්ද මේ වෙන්නේ කියලා. බල බෙදීමේදී දර්ශක අඩු වෙනවා. හොඳට මතක තියාගන්න හැබැයි වැඩි තැන තමයි ඉතිරි වෙන්නේ. දැන් අපි හිතමු ලොකු වර්ෂා කාලයක් ආවා කියලා නේද? හාල් වැඩියෙන් තියෙන ගෙවල් වල හාල් ඉතුරු වෙනවා. දෙමුණුත් නම් ඉතුරු වෙන්නේ නැහැ. පොල් වැඩියෙන් තියෙන ගෙවල් වල පොල් ඉතුරු වෙනවා නේ. එහෙම. සල්ලි වැඩියෙන් තියෙන ගෙවල් වල සල්ලි ඉතුරු වෙන්නත් පුළුවන්. අනිත් අයගේ සල්ලි ඔක්කොම ඉවර වෙද්දී අර ගෙවල් වල තියෙන්න පුළුවන්. දැන් මේ
මේ කාලේ වර්ෂාව නැති වුණාට ටිකක් කොරෝනා නේද? ඒ වගේ දෙයක්. බලන්නකො අපි උදාහරණයක් ඇතුළත ගමුකෝ මේ අපි වීජීය පද වලින් හදමු නේද? ඔන්න ඒ පහක් තියෙනවා ඒක බෙදන්න තියෙනවා ඒ තුනකින්. දැන් බලන්න බෙදීමේදී දර්ශක අඩු වෙනවා. පාද සමාන වෙන්නත් ඕනේ අනිවාර්යෙන්ම. එතකොට පහෙන් තුනක් අඩු වෙනවා. දැන් ඉතුරු වෙන්නේ කොහෙද? වැඩියෙන් තියෙන තැන. උඩනේ වැඩි නේද? එතකොට මේක උත්තරේ එන්නේ පහෙන් තුනක් නම් 2යි. ඒ දෙක එන්නේ උඩින්. මං කියවනේ හැබැයි වැඩි තැන ඉතුරු වෙනවා කියන්නේ. ඔන්න බලන්න දෙවෙනි අවස්ථාව. අපි මේ හරිය ගමුකෝ දෙවෙනි අවස්ථාවක් නේද? ගමු. ඔන්න y9ක් තියෙනවා උඩ y14ක් තියෙනවා යට. දැන් මොකද වෙන්නේ? ඔබට තේරෙනවා මේකෙත් අඩු වෙනවා 14න් 9ක් අඩු වෙනවා. හැබැයි කොහෙද ඉතුරු වෙන්නේ? වැඩි තැන. උඩ වැඩි නම් උඩ වැඩියා. මේ යට වැඩි නම් යට වැඩියා. ඒ වගේ තමයි තියෙන්නේ. එහෙනම් මේකෙදි 9 14න් 9ක් අඩු කරාම 5යි. හැබැයි යට තමයි y වල 5ක් ඉතුරු වෙන්නේ. උඩ මොකුත් නොදා ඉන්නේ නැහැ. එක යට y 5යි කියලා අපි උත්තරේ තියෙනවා. ඔන්න ලියාගන්න උදාහරණ දෙකක් මේවට සම්බන්ධ ටිකක් සංකීර්ණ ගැටලු අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. මේ අපි මූලික කොටස් ටික කතා කරනවා. නේ? එකපාරට හයිරෙන් පයින් අය අල්ලලා හරියන්නේ නැහනේ. සමහර මිනිස්සු ගණන් ගන්න. ඒකෝට ඒගොල්ලෝ සතියක් විතර දැනුවත් කරන්න. පැන්නොත් අල්ලනවා, පනින්න එපා. පැන්නොත් අල්ලනවා කියලා පොඩ්ඩක් දැනුවත් කරන්න ඕනේ නේද? නැත්තම් පළවෙනි දවසේ පැන්නාම එකතු කරගෙන තියාගෙනවත් ඉඳලා කියන්න ඕන ආයිනම් පනින්න එපා කියලා. එහෙම නැතුව ගිහලා එකපාරට පාරේ හැමතැනම පයින්ව අල්ලලා රිමන් කරන්න ගත්තොත් එහෙම මිනිස්සුන්ට යන එනවන්නේ නැති වෙනවනේ. එහෙම කරන්නේ නැහැ නේ. ඒ වගේ මේ ඔයගලන්ට නීති ටික හඳුන්වලා දෙනවා. මම මේක හයිරෙන් පන්නන්න නෙමෙයි. right. අවසාන නීතිය. තව එක නීතියක් තියෙනවා. කාට හරි මතක නම් කියන්න බලන්න දැන් 11 වසරේ අය ඉන්නවා නේද? මේ පාර විභාගෙ ලියන අයත් කීප දෙනෙක් ඉන්නවා මට නමෙන්ම කියන්න පුළුවන් නේද? කියන්න පුළුවන් නම් ඊළඟ නීතිය මොකක්ද කියන්නේ? තුන්වෙනි නීතිය. කාටද මතක? ඔයගොල්ලෝ කරන්න දන්නවා මම දන්නවා ගොඩ දෙනෙක් මේක කරන්න දන්නවා. දැන් නීතියක් විදිහට කියන්නත් පුළුවන් වෙන්න එපා. කාට හරි උගන්වන්න එහෙම වුණොත් O level එහෙම ලියලා ගෙදර ඉන්නේ. අපේ අයියලා තව කට්ටිය එනවා වැස්සට තෙමිද මන් දන්නේ. හරි. කාට හරි කියන්න පුළුවන් ද පුතේකට හරි දුවෙකුට හරි මොකද්ද ඊළඟ නීතිය කියන්නේ? ලැජ්ජයි හැබැයි. බලයට බලයක් යෙදීමේදී දර්ශක ගුණ වීම. ඇහුන්නේ නැහැ. බලයට බලයක් යෙදීමේදී දර්ශක ගුණ වීම. හරියටම හරි. බොහොම හොඳයි ඈ. ඔව් ඒක අපි කියන්නේ තුන්වෙනි නීතිය. අපි නිකන් පුරුතනේදී කියන්නේ බලය කබලයේදී. මේ බලය කබලයේදී. බලය කයන්න මේ පැත්තට දැම්මම එහෙමයි කියන්නේ බලය කබලයේදී. ඇත්ත කතාව බලය කබලේ නෙමෙයි බලයක බලයේදී. අර දෝ කිව්වා වගේ දර්ශක මොකද වෙන්නේ? කුණ වෙනවා. දර්ශක ගුණ වෙනවා. බලයක තවත් බලයක්. අපි ගමු උදාහරණයක්. ඒවල තුන්වෙනි බලයේ හතරවෙනි බලය. ඔය බලන්න. බලයක තවත් බලයක්. දැන් මේ සෙට් එක බලයක් මේ තියෙන බලයක්. බලයක බලයක්. මේ වගේ වෙලාවකදී මොකද වෙන්නේ? ඇත්ත කතාව නිකන් පොඩි ළමයින්ට නම් කියා දෙන්න උනොත් මේක කියා දෙන්නේ මම ඉස්සෙල්ලාම ඔබ දාපිය 4ට තට්ටුවක් මේ. දාලා තට්ටුවක් දාපිය. එතකොට මොකද වෙන්නේ? ඒ තුනේම 4ක් දිගෑරෙනවා මෙහෙම. ස්ප්‍රින් පිට ස්ප්‍රින් නේ. දැන් පේනවා. 4ට තට්ටුවක් දාපු ගමන් ඒ තුනේනේ දිගෑරෙන්නේ මෙහෙම. ඒ තුන කියලා ඒ තුනේම 4ක් දිගෑරෙනවා. ඊළඟට මොකද කරන්නේ? දැන් තමුසේ හැමින් සැරේ මේවට තට්ටු දදා යනවාකෝ කියනවා. එතකොට මෙයාට තට්ටුවක් දැම්මම ක්‍රාස් ගාලා ඒ තුන, තව ඒ තුන, තව ඒ තුන ඔක්කොම 3යි 3යි 6යි 4යි නැත්නම් 3යි 3යි 6යි 3යි 9යි 3යි 12ක් කියනවා. මේ ටික එකතු වෙනවනේ දැන් බලයක බලය ගුණ වෙලා මේ තියෙන්නේ බලයක බලය අපි ගුණ කිරීමක් බවට හරවනවා නේ. ඉතින් කොහොම හරි අවසාන උත්තරේ නම් එන්නේ A12යි.
මෙහෙම කර කර ඉන්නේ නැහැ ඔයාලා. ඔයගොල්ලෝ ගොඩක් කම්මැලිනේ. මේ නාන්නෙත් නැහැ නේ වෙලාවකට. ඉදුව කම්මැලිකමක් තියෙන වස්තු කියලා නාන්නේ. ඒ වගේ ඔයාලා මොකද කරන්නේ? ඌවා එක් කල්පනා කරන්නේ ඔන්න ඔය දේ ගුණ කරලා දාන්න. තුන්වරක් අතර 12. ඒ නිසා ඔබට කියන්නේ බලයක බලයේදී දර්ශක ගුණ වේ කියලා. මේ උදාහරණ ඇති කියලා මම හිතනවා. දැන් ඔය කතා කරේ ප්‍රධාන වශයෙන්ම දර්ශක හා සම්බන්ධ නීති කිහිපයක්. ඉතින් නිබන්ධනය ඔයගොල්ලන්ගේ තාම සකස් කරමින් පවතිනවා. මේ පහුගිය දවස්වල මට පොඩි අකරතැබ්බයකට මුහුණ පාන්න සිද්ධ වෙච්ච නිසා ඒ කියන්නේ මේ ලැප් එක පිච්චු. ඒ නිසා පොඩ්ඩක් ප්‍රමාද වෙන්න. දැන් ඉක්මනට ඔයගොල්ලන් ටියුබ් ටික දෙන්න පුළුවන් වෙයි. රයිට්. මම දෙන්නම් ගැටලු කීපයක් ඔන්න දැන් ඔය පාවිච්චි කරපු නැත්නම් ඔය අපි සාකච්ඡා කරපු නීති පාවිච්චි කරලා ඒවා භාවිතා කරලා ඔබට පුළුවන් මේ ගැටලු ටික හදන්න. තව මේක නීතියක් නෙමෙයි ඔයාලට මතකද මේ ඕනම එකක දැන් x වල බිඳුවෙනි බලය ගත්තා නේ 2 7 වෙනි බලයේ බිඳුවෙනි බලය ගත්තා ඊළඟට x වර්ගය ධන 8යි අපි මෙහෙම දාන්නේ ගුණ කිරීම දාමු මෙතන 2 වර්ගය 2 3 වෙනි බලය x වර්ගය y වර්ගය බෙදීම 3 වර්ගය m වර්ගය මේ වගේ මොනවා හරි තිබිලා බිඳුව තිබුණා කාට හරි කියන්න පුළුවන්ද මේකේ අවසාන උත්තරේ යට ටික නම් පේන්නේ එකයි එකයි හරියට හරි යට ටික පේන්න ඕනේ නේද කොහොම හරි බිඳුවෙනි බලය කියන්නේ එකයි කියන එක හොඳට මතක තියෙනවා බොහොම හොඳයි ඈ රයිට් එහෙනම් ලියා ගන්න අභ්‍යාස කීපයක් ගැටලු කීපයක් අපි අභ්‍යාස විදිහට මේවා සාකච්ඡා කරන්න යන්නේ පළවෙනි ගැටලුව x තුන්වෙනි බලය x දෙවෙනි බලය x දෙවෙනි ගැටලුව x4 වැඩි කිරීම x2 තුන්වෙනි ගැටලුව x4 දෙවෙනි බලය 4 a වල බිඳුවෙනි බලය වැඩි කිරීම a වැඩි කිරීම a වල දෙවෙනි බලය 5 ab වල වර්ගය වැඩි කිරීම a වර්ගය වැඩි කිරීම b වර්ගය 6 3යි a වල වර්ගයේ තුන්වෙනි බලය වැඩි කිරීම a වර්ගයේ තුන්වෙනි බලය බෙදීම a 5 තවත් ගැටලු කීපයක් තියෙනවා ඔය 6 උත්තර කියයි කිය පළවෙනි එක මෙන්න මෙතන දාලා නැති වුණාට තියෙනවා එකක් නේද ඔව් අපේ සුමිල් මාල්කෙට් අතත් උස්සලා දෙන ඉස්සෙල්ලා ඉවරයි කියලා කිව්වනේ හරි හොඳයි මෙන්න දැන් දර්ශක ටික එකතු වෙනවා 3යි 2යි 5යි 1යි 6යි එහෙනම් පළවෙනි එකේ උත්තරේ x වල 6 වෙනි බලය අදන්න දෙයක් නැහැ පොඩි අය නම් දඟලනවා පවුල් හැබැයි ආයවසරයත් අපි ගාව හිටපු අය පටක් ගාලා දුන්නු දෙවෙනි එකත් ඔය වගේමයි 4යි 2යි එකතු වෙනවා x වල 6යි x වල 6යි උත්තරේ දැන් තුන්වෙනි ගානේ හදන්න දෙයක් නැහැ නේ කවුරු හරි කියන්න බලන්න පුතෙක් හරි දුවෙක් හරි කටින් කියන්න ඕනේ x වල කීය දෙන්නේ x වල 8යි හරියට හරි 4 වරක් 2 නේද x වල 8 වෙනි බලය එච්චර ලිව්වමකෝ වැඩක් නැහැ කියන්නේ හරිම ලේසි පරණ දේවල් මතක් කරන්න විතරයි තියෙන්නේ ඕන්න බිඳුවෙනි බලයක් තියෙනවා එහෙනම් අනිවාර්යෙන් මේකේ උත්තරේ කීයද මේ බිඳුවෙනි බලයක් තියෙනවා එහෙනම් මේකේ උත්තරේ අනිවාර්යෙන්ම කීයද ඒ තුන්වෙනි බලය සර් මොකක්ද උත්තරේ ඒ තුන්වෙනි බලය
ඔව් ඒ වල තුන්වෙනි බලයක් එන්න ඕනේ. මෙයා පමණයි එක වෙන්නේ. මම ඔයගොල්ලන්ට ඉතින් හැමදාම ඔහොමනේ වහද්දන්න ඕනේ හදන්නේ නේද? අමාරු අහුවෙන්නේ නැහැ, අමාරු අහුවෙන්නේ. ඔව්. ඒ වල 20 වෙනි බලයේ තියෙන්නේ මෙතනනේ. ඒකෝට මෙයා මේ කොටු කරපු එක්කෙනා තමයි එක. මෙතන ඒ වල එකක් තියෙනවා, මෙතන දෙකක් තියෙනවා. උත්තරේ ඒ 3යි. මොකද මේ එකකින් වැඩි වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. නැතුව බිංදුවෙනි බලයේ තිබිච්ච බලයට සේරම එක වෙන්නේම නැහැ. එයා විතරයි බිංදුව වෙන්නේ. හරි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ ගණන් දෙක. 5 වෙනි ගාන සහ 6 වෙනි ගාන. ඔව්. මේක අපි හදමු හරිම ලේසි. මේ වරහන ASCII තියෙන එක හරියට තේරුම් ගන්න ඕනේ. මෙන්න මෙතන ಗುಣ කිරීමක් තියෙනවා දාලා නැහැ. දාන්නේ නැහැ. ගණන් දන්න අය දන්නවා. ඊට අමතරව මේ උඩින් මෙහෙම පළවෙනි බල දෙකකුත් තියෙනවා. ඒකත් දාලා නැහැ. හින්ත යනවා. ලියන්න කියනවා. ඉතින් දාන්නේ නැහැ. මේ ගණිතඥයෝ හරි කම්මැලි. දැන් බලයක බලය මේ දෙකින් මේ එකේව දෙකම ಗುಣ වෙනවා. එකේව දෙකම ಗುಣ වෙනවා. ඉතින් ඒ ಗುಣ වුණාම එන එක අපි ඉස්සෙල්ලා ලියන්න ඕන. අපි මේ පුතාලට දුරට සමහරවිට සිග්නල් අඩි කොච්චර හරි යනවා වෙනවා. ඉතින් බනින්නත් බෑ නේ. මාත් කොච්චර හරි මේක ඔබන්න එපා මේ. හරිද? බනින්න ඕනේ කොම්පැනි වලින්. හරි. එහෙනම් දෙවරක් එක දෙකයි. A වල දෙවෙනි බලේ ඔන්න ආයි දෙවරක් එක දෙකයි B වල දෙවෙනි බලේ මෙන්න මෙහෙ තියෙනවා A දෙකක්. තව තියෙනවා B දෙකක්. දැන් එකම જાති. ස්ප්‍රින් වර්ග දෙකක් තියෙනවා. A ස්ප්‍රින් එක සහ B ස්ප්‍රින්. ඒව මෙතනක් තියෙනවා මෙන්න මෙතනක් තියෙනවා ඔක්කොම ඒව හතරක්. අපි ඉස්සෙල්ලා ಗುಣ කිරීම දාලා ලියමු. වැඩි කිරීම නැත්නම් ಗುಣ කිරීම මෙතන B2යි B2යි කියන්නේ B4. ඕක මෙහෙම ලියන්නත් පුළුවන්. බලන්න A4කුයි B4කුයි තියෙන්නේ. ඕක මෙහෙම ලියුව හැකි A4යි B4යි. තවත් විදිහකට ලියුව හැකි. කවුරු හරි කියන්නේ ඒ කොහොමද කියලා. අවසාන පියවර මීටත් වැඩිය හොඳ සරලයි ලස්සනයි. සර් 4යි AB වැරදි 4යි AB නෙමෙයි පුතේ. සර් වරහන් ඇතුලේ AB ලියලා මේ හතරක් දාන්න පොදු හරියටම හරි. AB මෙන්න මෙතන තියෙනවා ඔබ ගන්න මේ කොහොමද තිබුණේ? ලා තියෙනවා එන් කියේ. මොකද්ද? AB ලිව්වා පිටින් 4 දැම්මා. ඔන්න ඕක තියෙනවා නම් ඒ ළමයා ගැන අපි වුණත් ඔය පේපර් මාර්කින් එහෙම ගියාම හරි කල්පනාවෙන් බලන්නේ. ඌ වැඩා. මේක දැක්කනම් වැඩා. ඉතින් මේ මොනවා වුණත් කල්පනාවෙන් බලන්න ඕනේ මුළු පේපර් එක. මොකද මූ අලුත්කම හොයාගෙන තියනවා වෙන්නත් පුළුවන් අපි කියනවා. මෙතනින් එහෙම නතර වෙලා දිනනම් බය වෙන්න දෙයක් නැහැ. ඌ සාම්ප්‍රදායික ළමයි. ඌ කිව්වට කමන්නේ. එයා ඉතින් අර ගුරු අනට කීකරු වෙලා ඒගොල්ලන්ගේ ඒ වචන ටිකම ඒ විදිහට පාවිච්චි කරගෙන හදන සම්මත දරුවෝ. හැබැයි ලෝකෙ දියුණුනේ නැත්නම් ලෝකෙ වෙනස් කරේ නේද? ලෝකෙ දියුණුවට බලපෑවේ නම් අසම්මතයි. වෙනස් විදිහකට හිතපුවා නේ. දැන් නිව්ටන් අයියා එහෙම හිතුවට අපි එහෙම වෙන්නොත් එහෙම ඔය ඇපල් හරි මොනගෙඩි හරි බයිනා දෙයියන්ටත් එක්ක බයින අපිට එහෙම වෙන්නේ නේද? එහෙම නෙවෙයි නිව්ටන් අයියා වෙනස් විදිහකට. ඔය දැන් යනවා අපි 6 වෙනි ගැටලුවට. අපේ පාඩම දර්ශක සහ ලඝු ගණක නේද? මේක ලේසිත් නෑ අමාරුත් නෑ. අපි බලමු කොහොමද මේක අපි කරගන්නේ කියලා නේ. හැබැයි අරිම වැදගත් සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න දරුවන්. මේකෙත් අර සිද්ධියම තියෙනවා නේද? මේක මම මෙහෙන් ලියන්නම්. ඔන්න බලන්න 3 1 වැඩි කිරීම. මෙතන ಗುಣ කිරීමක් තියෙනවා කියලා දකින්න. A2 පිටින් 3 බලන්න කොහොමද මේක විස්තර කරගන්න හැටි නේද? ඊට අමතරව වැඩි කිරීම මෙන්න මේක හදලම ලියුව හැකි දේවල්ක් තුන් පස්සේ හදමු ගුණේ නැත්නම්. ඒකට හරියට දෙන්නේ නේද? මේවා ලියන්න එහෙම අවශ්‍ය නැහැ. මේ කියා දෙනවනේ කියා දෙද්දි ලියන්න. ඕගොල්ලෝ මේව පට කරලා හදලා ගන්න. බය වෙනකම් නගලන්න ලියව නෑ මේක. ඔන්න ඔහොම වෙනවා ගන්න. දැන් මොකද වෙන්නේ? මෙන්න වැඩි වෙනවා. 3 වරක් එක 3යි. 3 3. 3 වරක් දෙක 6යි. A 6යි. මෙතන දෙවරක් 3 6යි. A 6යි. යටින් A 5යි. මට කවුරු හරි කෙනෙක් උත්තරේ කියන්නකො. අපේ වැඩකාරයෝ නින්නේ. ඇහෙන්න කියන්නේ 27යි A 7 වෙනි බලය. 27යි A 7 වෙනි බලය. කවුද කිව්වේ විශ්ව? වගේ දැක්ක. 27යි A 7 වෙනි බලය. වෙනස් උත්තර තියෙනවනේ ඉක්මනට කියන්න. වෙනස් උත්තර තියෙනවනේ. රැ වෙන්න කලින් බඩක් කිනේ. අපේ ගෙදර රොටි පුච්චනවා. තව ටිකකින් කන්නත් ඕනේ. හරි. ඉක්මනට හදු කෙනෙක් කියන්නේ.
තුන එනවා ඉන්න බෑ. තව වෙනස් සූත්‍ර තියෙනවා විතරක් කියන්නේ නැද්ද? හරි එහෙනම් අදමු අර පුතා කිව්වා හරි. එන්නේ මෙහෙමයි. 3 තුන්වෙනි බලය කියන්නේ ඇත්තටම 27යි. 3 තුන්වෙනි බලය කියලා ලියන්නේ නැහැ. නේද? ඔයාලට නෑ අපිට තියෙන සුවඳ. හරි. 27 ඉන්නේ 3 තුන්වෙනි බලය. සමහර ඔයාලා නෙමෙයි. සමහර මෝඩ හත්තිලව ඉන්නවා 3 වරක් 3 9යි කියලා. පව්වෝ මෝඩ. 3 තුන්වෙනි බලය. 3 වරක් 3 නම් මොහොම ලියන්නේ වෙන්න මෙහෙම ලියනවා නේද? උන්ට ඔබ තේරෙන්නේ. අපේ දුව කියනවා සමාජ දුව කියනවා අපිටත් එක්ක ගන්න කියලා. ඉන්නවා. තාම මටත් නෑ. හරි. එතකොට ඔන්න 27 ආවා. එතකොට දැන් බලන්න ඒ වලට වෙන දේ. මෙතන A 6ක් තියෙනවා, මෙතන 6ක් තියෙනවා, ඔක්කොම 12ක් තියෙනවා. උඩ A 12ක් තියෙනවා, යට 5ක් තියෙනවා. එහෙනම් 12න් 5ක් අඩු වුණාම 7යි. මං කියන්නේ හැබැයි වැඩි තැන ඉතිරි. හරි. එහෙනම් A7 එන්නේ උඩින්. ඕන්න ඔමයි උත්තරය. අර පුතා කිව්වා හරි. 27යි A7. මට පටපට ගාලා කියාගෙන යන්න කාගේද හරි ගියේ කියලා කවුද වැඩෝ කියලා බලාගන්න. 27යි A7. ආමිකගේ හරි, විශ්ව හරි, අසන්දි හරි, යනිත් හරි. දැන් ඉතින් හොයන්න බෑනේ. දැන් කොහෙද මම බලන්නේ? මට පිස්සු වගේ. දැන් මේ බලනවා මේ බලනවා. කිව්වනම් ඉවරයිනේ. ගෑන් ළමයි කටවල් අරින්න හොඳ වැඩි. ඔක්කොම 14 දෙනෙක් දාලා තියෙනවා. සහර හරි හොඳයි. හරි. හරි පුතේ හරි. බොහොම සන්තෝෂයි. රයිට් අපි යන් දැන් ටිකක් සංකීර්ණ කරලා දැන් දාන්න එපා පුතේ ඈ. හරි හොඳයි. බොහොම හොඳයි. ඒ කියන්නේ ඔයාලා මේ ඇත්තටම මේ පරණ දේවල් ඒවා පුළුවන් මට්ටමක ඉන්නවා මම පොඩ්ඩක් මතක් කරලා දුන්නේ. මේක අමතක වීම ස්වභාවිකයි නේද? නමුත් අපි සාමාන්‍ය පෙළ මේ පාර සහ මේ දෙසැම්බර් නැත්නම් මාර්තු සහ දෙසැම්බර් ලියන්න ඉන්න දරුවෝ තමයි මෙතන එකතු වෙලා ඉන්නේ. ඉතින් හරි වටිනවානේ. රයිට්. අපි යන් මම හිතන්නේ ගැටලු 6යිනේ තිබුණා නේද? 7 වෙනි ගැටලුව ඔන්න ඉක්මනට ලියාගෙන හදන්න. P3යි මේ ඔයාලට දෙන්න තියෙන නිබන්ධනේ තාම මේක සකස් අවුරුද්දක් ගන්න වෙනස් කරනෝනේ බොහෝ දුරට නේද? ඒකයි ඉතින් මේ පරණ එකක් හොයාගත්තා. P වැඩි කිරීමක් නැහැ. P3යි A3යි පිටින් දෙකයි. P3යි A3යි පිටින් දෙකයි වැඩි කිරීම P2යි A3යි. ඉක්මනට හදන්න බලන්න. හදන්න දෙයක් නැහැ මේක දිහා බලලා උත්තරේ ලියන්න තියෙන්නේ ඇත්තටම කියනවා. මොනවද? දන්න අයට මොනවද පෙන්වන්නද නේ? ගස් දන්න අයට කොළ පෙන්නලා වැඩක් නෑ. කොළෙත් අඳනවා. P8යි A8 මේ A6යි. P8යි P8යි A9යි P8යි A9යි ජනිත් කියනවා. ඔව් බලමු අපි. P8යි A9යි. හරි. P8යි A9යි. හරි. උත්තරේ හරි. කොහොමද P8 ආවේ? මෙතන 3 වරක් 2 6ක් එනවා P. ඊට අමතරව මෙතන P තව දෙකක් තියෙනවා. මම මේ P විතරක් එක ළඟට ගත්තා නේ. ඔන්න මොලේ තව එනවා. අයියෝ අනේ. right. එතකොට ඔන්න P මෙතන 3 වරක් 2 6යි. P6 හරි. නේද? ඊළඟට මොකද වෙන්නේ? A මෙතන A එනවා 3 වරක් 2 6ක්. A 6යි. මෙතන තියෙනවා A 3ක්. හරි ඔබේ උත්තරේ හරි. මොකක්ද වෙන්නේ? P8යි A6යි. වැඩි කිරීම ලකුණ ඕනේ නැහැ නේද? නේ? එහෙම දාන්න නිකන් පොඩ්ඩක් මදි වගේ කට්ටිය ඔයගොල්ලෝ වැඩි කිරීම ඕනේ නැහැ හොඳා. right. මම හිතනවා ගොඩක් අයගේ හරි ගියා කියලා දැන් දෙන්න යන්නේ. ඊළඟ ගන්න. ඔයාලා දන්නවනේ ඉතින් එන්න හරි වගේ නේද? A9 sorry. අපේ ව්‍යානකෝ කියන 9 දාපු විදිහ. හරි බොහොම හොඳයි ස්තුතියි ඈ. එකතු කිරීම ප්‍රශ්නයක්. right. අපි යනවා 8 වෙනි ගැටලුවට. 3යි දෙවෙනි බලයේ 3 වෙනි බලය. 3යි දෙවෙනි බලයේ 3 වෙනි බලය බෙදීම A5. ඉක්මනට හදපු කෙනෙක් උත්තරේ කියන්නේ බලමු කවුද වැඩ කියලා.
උත්තරේ කියන්න එපානේ. කිව්වොත් එහෙම අනිත් අය ඒක දාලා නිකයි කියන්න එපා. නම කියන්න හදලා ඉවරලා. මෙතන වැදීම තියෙනවා. සහර හැදුවා සර්. ඉවරයි නේමයි. විශ්ව හරි හොඳයි. විශ්ව හරි. හැදුවා සර්. හරි ලහිරු ඉවරයි. හොඳයි. නදුව කියන්නේ ඔයගොල්ලෝ නම කියන්නේ නැහැ. සඳලි සඳලි ඉවරයි. ජනිත් ජනිත් හරි. අසඳ ඉවරයි. කවිෂ් අත උස්සලා දිනනවා. වියනි අත උස්සලා දිනනවා. ඔමික ඉවරයි. ලෙහන්ස ඉවරයි. ගොඩක් අය ඉවරයි. හරි එහෙනම් මට අවසාන උත්තරේ කියන්න එකහණි. සකුන්ත ඉවරයි. හොඳයි. 27යි 27යි ඒ ද සුමිදු මල්කේ ඉවරයි කියලා තියෙනවා. 27යි හරි බලමු ඈ සියලු දෙනාම වගේ කියන්නේ ඒක නේද? වෙනස් උත්තරයක් තියෙනවනම් කියන්න පුළුවන්. නෑ නේ. හරි. රයිට් එහෙනම් බලමු. මේ 3 සහ ඒ අතර ගුණ කිරීමක් තියෙනවා. මෙතනින් එකක් තියෙනවා. ඒව දාන්නේ නෑ. අපි දන්නවා තියෙනවා කියලා. එහෙනම් තුන්වරක 3යි 3න් තුන්වෙනි බලය වැඩි කිරීම. ඒ වල දෙවරක් 3 6යි. ඒ වල 6යි. මේ සරල දේවල් හොඳට ඔලුවට ගන්න ඕනේ. ඔයාලා වේගෙන් හදන එක ඉතාම හොඳයි. මොකද භාග බල ආවම තමයි පොඩ්ඩක් දඟලන්න වෙන්නේ. මම නිකමට කියන්නම්කෝ. ඒ වල 3න් දෙවෙනි බලයේ නේද? දෙකෙන් එක්වෙනි බලය ඔන්න මෙහෙම එනවා ඉස්සරහට. දැන් මේක සරලම එක. ඔයගෙව එනවා. හරි. ඒ නිසා මේ භාග බල ගැන හොඳ අවබෝධයක් තියාගන්න වෙනවා. එතෙන්ට යන්න කලින් අපි මේ දර්ශක හැකියාව හොඳට ගන්න ඕනේ. යටට යන්නේ මේ පහ. 3 තුන්වෙනි බලයේ 27යි නේ. ඒක වෙනස් කරන්න බෑනේ නේද? උඩේ 6යි යටේ 5යි වැඩිපුර තියෙන උඩ ඒ නිසා ඒ 1යි ඒක දාන්න ඕනෙත් නෑ. උත්තරේ 27යි. ඔබ කිව්වා හරියටම හරි. right. ඊළඟ ගැටලුව. 9. මම ලියනකොටම හදලා ඉවර කරන්නේ. P6 යට P2 2. P6 යට P2 2. උත්තරේ කියන්න පුතේ හදන්න දෙයක්වත් නෑ. P2යි සර්. P2යි. P2යි. මෙතන P4යි මෙතන P6යි උත්තරේ P2යි. අවසාන ගැටලුව 10යි. එකත් හරි ලේසි. 2y වර්ගය වැඩි කිරීම 3y ඝනය බෙදීම 2යි නෑ 3යි sorry 3y වර්ගය වැඩි කිරීම 2y ඝනය ආයි දෙපාරක් හදන්න තියාගන්න එපා එකපාරෙම මේ ටික ඉගෙන ගන්න. එතකොට ඔයාලට වෙන විෂයන් වලට මුල් තැන දෙන්න පුළුවන් ගණන් පාඩම එක වතාවෙම මේක y2යි සර්. y2යි ඔව් සර්. බලමු. y2 කියන්නේ y වල දෙවෙනි බලය කියලා කියන්නේ. වෙනස් උත්තර තියෙනවා කියන්න පුළුවන්. බිඳුවයි. උත්තරේ බිඳුවයි කියලා කියනවා. බිඳුවයි සර්. බිඳුවයි. කෙනා අහුන්නේ නැහැ පුතේ මොකද්ද කිව්වේ කියලා. සර් 3යි 2යි 3යි y යට 2යි y පුතේ අපේ සඳලි දෝ කියන්නේ ඒ වගේ එකක් තිබුණොත් තව සුළු වෙනවා මම හිතන්නේ. තව ටිකක් සුළු කරන්න. 6යි තිසුරි දෝ කිව්වා මට ඇහුන්නේ නැහැ හැබැයි. 6යි y
බිඳුවයි කියන ගොඩක් අය. සර් බිඳුවයි සර්. බිඳුවයි කියලා කියන ගොඩක් අය නේද? බිඳුවයි සර්. හ්ම්. හරි. එකක් නම් කලින්ම කිව්වා ඒකේ බිඳුව වෙන්න කිසිම හේතුවක් නැහැ. යම් කිසි සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවහම කීයටවත් බිඳුව එකයි සර්. හරි? ඕකේ උත්තර කියවුණා බලමු අපි. මේක බිඳුව වෙන්නේ නැහැ. මම මේ ලියන එක චුට්ටක් බලා ගන්න. එකයි කියලා කියනවා අසන්දි. එකයි කියන අය මට කියන්න බලන්න කවුද කියලා. සර් ජානිත්. ජනිත් කියනවා අංජනා කියනවා. තව අය කිව්වද දන්නේ නැහැ මම දැක්කේ නැහැ. ලහිරු කියනවා එකයි කියලා. මටත් හිතෙන්නේ මේකේ උත්තරේ එකයි කියලා. සඳසර්ණිත් කියනවා වෙන්න ඇති. මයික් එක ඔන් කරා. සෙමිනි කියනවා එකයි කියලා. ඔව්. දැන් ඇති ඈ හරි. අනිත් අයත් මම හිතන්නේ සකුන්ද කියනවා නේද? ඔව්. මට හිතෙන්නේ එකයි කියලා මම මේක පෙන්නන්නම්. මේ බලන්නකෝ. මේ හරි පේනවනේ නේද? දෙක නැත්නම් දෙකේ පළවෙනි බලය වැඩි කිරීම y2. මෙන්න මේක දකින්න ඕනේ මනසින් නේද? ඇස් දෙකෙන් පේනවා නම් ලෙඩක්. මේක මෙතන පේනවා නම් එහෙම මේක තුල අරක පේනවා නම් එහෙම ඇහි පොට ගිහිල්ලා තියෙනවා. කලින් රැඳිච්ච එහෙම ඔය පේන්නේ. එහෙනම් මේක දකින්න ඕනේ මනසින් නේද? ඔන්න දෙකේ පළවෙනි බලය වැඩි කිරීම y2. මෙතන තියෙන්නේ වැඩි කිරීම තුනේ පළවෙනි බලය වැඩි කිරීම y3. යටින් තියෙනවා තුනේ පළවෙනි බලය වැඩි කිරීම y2 වැඩි කිරීම දෙකේ පළවෙනි බලය වැඩි කිරීම y3. ඉතින් බලන්න මට නම් පේන විදිහට මේ සේරම කැපිලා යනවා. අර අපේ බිඳුවයි කියපු ගොයියන්ගෙනුත් මේක කැපිලා ගිහිල්ලා උන් කියන්නේ බිඳුවයි. එහෙම කැපිලා යනවා කැපිලා ගියා. උත්තරේ කියන්න දාන්න හොඳ වැඩේ. නේ සුමුදු. ඔව් අපේ සුමුදුවා. හරි. එතකොට දෙකේ පළවෙනි බලයට දෙකේ පළවෙනි බලය කැපිලා නැහැ. හැබැයි මේක දාන්නේ එකයි. ඒක එකකින් බෙදුනහම එකයි. ඔය විදිහට y3ට y3 3 එකට 3 එක y2ට y2 කැපිලා ගිහිල්ලා ඔක්කොම උඩ එක වැඩි කිරීම එක වැඩි කිරීම එක වැඩි කිරීම එක ඒ කියන්නේ උඩ එක යටත් එක වැඩි කිරීම එක වැඩි කිරීම එක වැඩි කිරීම එක එනවා. මේ හැම එකකම එක දානවා. මේ කියන්නේ එක එකකින් බෙදුනහම මේ අපේ ළමයි නෙමෙයි ඔයාලා නෙමෙයි සමහර අය කියනවා බිඳුවයි කියලා. ඔයාලා වෙලාවට කිව්වේ නෑ. උත්තරේ එකයි ඈ. ඔන්න ඕවා වෙන්න පුළුවන් සාමාන්‍ය පෙළදිත් ඈ. ඒ ගණන් බැරුව නෙමෙයි අර පුංචි කාරණා ගැන තියෙන නොසලකිල්ල ඉන්න. රයිට්. හරි. දැන් අපි යනවා ඔබේ පාඩමට. ඒ කියන්නේ දැන් ඔන්න මේ දක්වා කතා කරේ ඔබේ පාඩම නෙමෙයි. එහෙනම් මගේ එක වෙන්නේ නැති නේද? ලියා ගන්න මාතෘකාව භාග බල. භාග බල. භාග බල. භාග බල. නිකන් අහක බල වගේ එකක්. භාග බල. හොඳට බලා ගන්න ඕන. අපි හිතමු a වල ඕනම සංඛ්‍යාවක් ගන්න පුළුවන් විජ්‍ය පදයක් ලේසියට ගමු. a වල වර්ග මූලය මේක අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. a වල දෙවන මූලය. හොඳට බලා ගන්න. අපි කියන්නේ වර්ග කියන්නේ වර්ගය කියන්නේ ඔබ දන්නවා දෙක කියන අදහසනේ. වර්ග මූලය නැත්නම් දෙවන මූලය. මේ දෙකම සමානයි. මේකටම සමානයි a ලියලා දර්ශකය දානවා දෙකෙන් එක කියලා. ඇයි කියලා අහන්න එපා. ඔන්න මේව ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. හරි? a වල මූලය, a වල වර්ග මූලය නැත්නම් දෙවන මූලය. වර්ගයත් එක්ක වාගේ දාන්නේ ඇයි? ඇහුන්නේ වර්ගයත් එක්ක සංග්‍රහ වරහනත් එක්ක වාගේ දාන්නේ? ඔව් සංගලවරහන් දාන්නේ එක නිකන් අපි හුරු වෙනවා. මොකද දැන් ඒක ඒ අකුර විතරක් තියෙද්දි සංගලවරහන දැම්මේ නැතත් කමන්නේ නැහැ. හරි? දැන් ඒ අකුර විතරක් තියෙද්දි ඒ වල දෙකෙන් එක කියලා දැම්මත් වෙනසක් නැහැ. නමුත් දැන් ඕකට තව අකුරු ඒව මේව ආවොත් ඒ වරහන්ට හුරු වෙන එක වටිනවා. හොඳ ප්‍රශ්නයක් පුතා ඇහුවේ. මේකේ වරහන නොතිබුණත් කවන්නේ නැහැ. හැබැයි සමහර ගැටලු වලදී වරහන පාවිච්චි කරන්න වෙනවා. හේතුව මම පෙන්නන්න. මෙහෙම තිබුණොත් එහෙම 3යි ඒ පස්වෙනි බලයට 5 වර්ගමූලය දැම්මොත්. දැන් මේකේ ඔයාලා කියන්නේ මම වරහන දාන්න ඕනද නැද්ද කියලා?
දාන්න ඕනේ නේද? මේ සෙට් එකම ලියලා. ඒ කියන්නේ මොකද්ද? 3a පස්වෙනි බලයට 5 කියන එක දාලා අනිවාර්යයෙන්ම දෙකෙන් එක්වෙනි බලය කියලා වරහන දාන්න ඕනේ. ඉතින් ඒක පුරුදු කරන්න තමයි මම මුලින් ඉඳලා දැම්මේ. පුතාගේ ප්‍රශ්නේ ඉතාම වටිනවා ඇයි කියන එක. අන්න එහෙම ප්‍රශ්න අහන්න ඕනේ. හැබැයි අහන්න එපා ගොම් ප්‍රශ්න. 2යි 1යි කොහොමද 3 වෙන්නේ? මම කොහොමද දන්නේ? ඒක උන්ගෙන් අහන්න ඕනේ. මාත් ඒක ඉගෙන ගත්තා එච්චරයි. නෑ මම කියන්නේ මෙතෙන්ට අදාළව අහන්න. අහන්න තු ඉන්න එපා විලොග් කරේ දැන් තමාරු බය වෙන්න. හරි. පුතාගේ ප්‍රශ්නේ ඉතාම වටිනවා. මේ වරහන හුරු වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න වලදී නැත්තම් වරහන නොදා ඉන්නවා. දැන් කියයි මෙහෙම මම දැම්ම නම් එහෙම ඊළඟට ඔයාලා මොකද කරන්නේ? වරහන නොදී මෙන්න නොදා ඔන්නෝම දාන්න. එතකොට මොකද වෙන්නේ? සම්පූර්ණ වැරදි. දැන් මේ මෙහෙම ලිව්වොත් වැරදි. කොහොම දැම්මොත් එහෙම? ඔය මොකක්ද? ඕක මොකක්ද කියලා දන්නේ නැහැ. සමහර අය වරහන දාගන්න ඉඩ තියෙනවා මෙයාට විතරක්. ඒකට සම්පූර්ණ වැරදි. ඔහොම ලියන්න බෑ. හරි? ඒ නිසා තමයි අපි වරහන පාවිච්චි කරන්නේ හුරු වෙන්න. ලියා ගන්නකො. හරි නේද? හරි. අපි තව එකක් ගමු. අපි ගමුකෝ y කියලා නේද? y වල තුන්වෙනි මූලය. මේක ලියන්න පුළුවන්. මේකට මෙහෙම එකක් නෑ. මේ වගේ එකක් නෑ. මේක කෙලින්ම මේ භාග බලයක් විදියට. කවුරු හරි මතක නම් කියන්නේ? y වල තුන්වෙනි මූලය කොහොමද ලියන්නේ නේද? ඕ අපේ මේව හදපු දරුවෝ ඉන්නේ. සර් 3න් 1යිද? හරියට හරි. y වල වරහණක් දාලා 3න් එක්වන බලය. ඔන්නමයි ලියන්නේ. y වල 3න් එක්වෙනි බලය. හරි. දැන් ඔන්න ඔය ටික අපි ඉගෙන ගත්ත භාග බල ඕනම එකක් එතකොට දැන් මෙතන 3න් 1 නෙමෙයි 3න් 2 එන්න පුළුවන් 5න් 2 වෙන්න පුළුවන් ඊළඟට දැන් මේ භාගය මෙන්න මේ ස්ථානයේ මෙන්න මේ තියෙන තැනට එතෙන්ට එන්න පුළුවන් මොකද්ද 5න් 3 එන්න පුළුවන් 3න් 2 එන්න පුළුවන් 1යි 2න් 1 මේ වගේ ඕනම එකක් එන්න පුළුවන් මේ තියෙන. දැන් ඔන්නකත් ඔන්නන් සටහන් කරගන්න මේ භාග බල කිව්වහම 2න් 1 විතරක් නෙමෙයි අපි දන්න සියලු භාග. මේක දැන් විෂම භාගත් වෙන්න පුළුවන්. මිශ්‍ර සංඛ්‍යා එන්නත් පුළුවන්. ඊළඟට තත්ත්ව නැත්නම් නියම භාග එන්නත් පුළුවන්. දැන් මේ දෙකම නියම භාගනේ. මේක මිශ්‍ර සංඛ්‍යාවක්. තව අපි මේකට දාගමුකෝ තව ඊට තියෙන හින්දා නේද? මොකද්ද? 5න් 7 කියන ඔය වගේ ඒවා එන්නත් පුළුවන්. හරි? මෙන්න මේ භාගයේ තියෙන තැනට මේකෙන් නෑ. එතෙන්ට ඔය වගේ ඕනම එකක් යොදන්නත් පුළුවන්. 5න් 7 කියලා යොදන්නත් පුළුවන්. හරි? ඒක සටහන් කරගන්න. right. අපි දැන් මේ සම්බන්ධ කරලා පුංචි අභ්‍යාස වලට යමු. පුංචි ඒවායින් යමු ඉස්සරහට. කලබල වෙන්න එපා. හරිම ලේසි. ඔයාලට මේ පාඩම. හරි? අපි මුලින් ඉඳලා තමයි කතා කරන්නේ. හරි. ලියන්න අගය සොයන්න කියලා. අගය සොයන්න. අගය සොයන්න. පළවෙනි එක 36 දෙකෙන් එක්වෙනි බලය. දැන් ඔබ දන්නවා 36 දෙකෙන් එක කියන්නේ මොකක්ද කියලා. දැන්ටම හොයලා ඉවරයි. උත්තරේ කීයද? 6යි සර්. 6යි. ඒ මොකද දෙකෙන් එක්වෙනි බලය කිව්වත් එකයි 36 වර්ගමූලය කිව්වත් එකයි නේ. එහෙනම් උත්තරේ 6යි. මම තව ඉදිකින් මේක පෙන්නන්නම් ඔයාලට. දැන් මොකද හැම එකම ඔය වගේ මතකින් එකපාරට ලියන්න බැරි අවස්ථා ඉන්න පුළුවන් නේ. ඒ වගේ වෙලාවකදී මෙන්න මේ යටින් තියෙන දෙකත් එක්ක සුළු වෙන්න මෙතන මෙයාගේ බලයක් හදා ගන්න ඕන. මම පෙන්නන්නම් ඒක හදා ගන්න හැටි. 36 ඔබ දන්නවා 6 වරක් 6නේ. ඒ කියන්නේ 6 දෙවෙනි බලය කියලා ලියුවා. 36 කියන්නේ 6 දෙවෙනි බලය. හොඳට බලා ගන්න මේ. මේකේ මොකුත් නැහැ. කෙලින්ම මේ කිසි දෙයක් වැඩක් නැහැ. උත්තරේ 6යි. නමුත් ඉදිරියට එන ගැටලු වලදී මේ වගේ දෙයක් කරන්න අපිට සිද්ධ වෙයි. මෙන්න මෙතන වැඩි කිරීම එක දාන්නේ දෙකෙන් එක කියලා තියෙනවා. මේක පිටින් වැඩි කිරීම ලකුණ දාන්නේ නැහැ. මම මේ ඔබට තේරුම් කරන්න දැම්මේ. දැන් හොඳට මතක තියාගන්න නැත්තම් මෙහෙම තිබුණාම තව පොඩ්ඩක් මේක පැහැදිලිව ලියන්නම්කෝ නේද? හොඳට බලා ගන්න මේ කොටස්. 6 දෙවෙනි බලය දැන් මේ 36 නේ 6 දෙවෙනි බලය උනේ පිටින් තියනවා දෙකෙන් එක කියන එක. එතකොට මම මේ කොටුවක් ගහනවානේ. මේ කොටුව තුල එක සුළු වෙන්නේ මෙහෙමයි.
දෙක වැඩි කිරීම දෙකෙන් එක කියන එක තමයි මේ කොටුව තියෙන්නේ. ඔයාලා මෙහෙම කොටු ගහන්න යන්න එපා මේ වෙන දේ තේරුම් ගන්න. ඔන්න ඔය වෙලාවේදී මේ හරේ තියෙන දෙකයි මේක තියෙන්නේ ලවයේනේ මැදින් තිබුණා. ඔය දෙක සුළු වෙලා එකක් ඉතුරු වෙනවා. ඒ නිසා තමයි අවසානයේ 6 එක ඒවත් 6 ලැබෙන්නේ. දැන් බය වෙන්න එපා. සමහරව දැන් බය වෙලා කොහේ මොකක්ද උනේ මේක කෙලින්ම උත්තරේ 6යි නේද? ඔව් ඇත්ත. ඒ මේකෙනේ. එහෙම නැති ඒවා આવොත් මෙන්න මෙයත් එක්ක සුළු වෙන්න 2 4 ඒවා හිතනවා. අපි ඒ જાති ගණන් වලට යන් මම මේ ඉංගියක් දුන්න ඉස්සරහා එන්නේ ඒ වගේ ඒවා කියන්නේ. හරි. පුළුවන්කමක් තියනවා විතර මේ කොටු කරපු එකක් සටහන් කරගන්න නැත්තම් හිතන්නවත් ඒවා අතහැරලා දාන්න. බය වෙන්න එපා. තේරුම් ගත්තා නම් මේ 6 දෙවෙනි බලය කියලා 31 6 හරව ගන්නවා. පිටින් තව දෙකකින් එකක් තියෙනවා මේ දෙකට මේ දෙක කැපිලා යනවා කියලා. එතකොට 6 එකක් එනවා. ඒ කියන්නේ 6 කියලා තේරුම් ගත්තා නම් විතරක් සටහන් කරගන්න නැත්තම් අතහැරලා දාන්න. බය වෙන්න එපා. අනිවාර්යෙන් පුළුවන් වෙනවා. හරි? අපි යන්නේ ඊළඟ ගැටලුවට. ඔය පළවෙනි එක උත්තරේ 6යි. බය වෙන්න එපා. ඔන්න මේ ගැටලුවේදී තේරෙයි ඔය මං කියපු දේ සුන්දරත්වය. 64 තුනෙන් එක්වෙනි බලය තියෙනවා. පුළුවන් අය විතරක් හදන්න. අනිත් අය චුට්ටක් ඉවසලා ඉන්න. පුළුවන් අය කියන්නේ පාඩමට ලෑස්ති වෙච්ච පාඩම තේරුම් ගත්ත වගේම මේ පාර විභාගෙ මේ මාර්තු විභාගෙ ලියන්න බලාපොරොත්තු ඉන්න අයටත් මේක පුළුවන්. අනිත් අය ඉන්නේ ඉවසලා කියා දෙන්න. 4යි සර්. අයියෝ උත්තරේ කිව්වනේ මෙයා. උත්තරේ 4 තමයි. හරි අනිත් අයත් උත්සාහ කරන්නකො 4යි කියලා නිකන් දාන්න බෑ හදලා ගන්න බලන්න. උත්තරේ කියන්න එපා ඈ. නම විතරක් කියන්න. මොකද අනිත් අයට අපි දෙන්න බෑ අවස්ථාව. right. උත්තරේ 4යි ඉන්නේ. ඒ කිව්වේ කවුද අපේ ලහිරු පුතාද කවුද කිව්වේ කවුරු කියපු කෙනා කියන්න හරි කැමති කෙනෙක් කියන්න 4යි කියලා ගත්තේ ඔබ කොහොමද එකපාරට නිකන් හිතින්ම දැම්මද නැත්නම් ක්‍රමයකට හදලා ගත්තද මතක තිබිලා දැම්මද වැරද්දක් නැහැ මතක තිබිලා දැම්මා කියලා 64 ගන්නවා මේ 4 තුන්වෙනි බලයට හරියටම හරි ඊට පස්සේ අර ක්‍රමය ඔව් බොහොම හොඳයි පුතේ 64 කියන්නේ 4 තුන්වෙනි බලය ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ? අර තුන්වෙනි පිටින් අයට තුනට මේ බලය කැපෙනවා. අන්න හරි. දැන් පිටින් තුනෙන් එකක් තියෙනවනේ. මෙතන වැඩි කිරීමක් තියෙනවා. එතකොට මේ තුනට මේ තුන කැපිලා 4 1 හේවත් 4යි කියලා උත්තරේ එනවා. වෙනස් ක්‍රමයකට හදපු බුදුෙක් හරි පුතෙක් හරි ඉන්නවද? මීට වෙනස් ක්‍රමයකට හදපු. කෙනෙකුට එකපාරටම මේ 4 කියලා ගන්නත් පුළුවන්. මම එහෙම නෙවෙයි වෙන ක්‍රමයක් ගැන අහන්නේ. උත්තරේ 4 ගත්තා නම් ඇති. ක්‍රමයක් තියෙන්න එපා. මොකද සමහර ගැටලු වල එහෙම හිතෙන්නේ නැති ඒවා තියෙනවා. ඉන්නවද කවුරු හරි දුවෙක් හරි පුතෙක් හරි. මීට වෙනස් ක්‍රමයකට හදපු කෙනෙක්. 4 මාව 4 තමයි උත්තරේ. නැන්ද? හරි. මම කියන්න. මොකද්ද දන්නවද? 64 කියන්නේ 2 වෙනි බලය. 2 පස්වෙනි බලය 32යිනේ. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම ආදී වශයෙන් 2 6 පාරක් වැඩි වුණාම 64 ලැබෙනවා. එහෙනම් මේකට පිටින් අපිට දාගන්න පුළුවන් මේ තුනෙන්. කොහොම බලන්නකො. මේ සුළු කිරීම වල තියෙන අපූර්ව දේ ඔය කොහොමනේ තියෙන්නේ. ඒතකොට මේ 3යි මේ 6යි කැපෙනවා. හැබැයි කැපුණාට කීයක් දෙන්නේ මේ? 3 ඒවා 1යි මෙතෙන්ට 2යි. 2 දෙවෙනි බලය. ඉතින් එකෙන් වැඩි වුණා කියලා වෙනසක් නැහැ නේ. 2 දෙවෙනි බලය එනවා. ඒ කියන්නේ කීයද? 4යි. ඔන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔබ තමයි තීරණය කරන්න ඕනේ. ඔබ දකින්නේ කොහොමද එහෙම හදන්නේ? හරි? මේක 8 දෙවෙනි බලය කියලා අරන් හදන්න බෑ. මොකද සුළු වෙන්නේ නැහැ. ඕන්නම් එහෙමත් හදලා පෙන්නන්න ඕන්නම් කියන්නේ. සුළු කරලත් පෙන්නන්න. මොකද කියන්නේ? ඕනි දෙපා ඉක්මනට එක්කෙනෙක් කිව්වනම් ඒක. එහෙම සුළු වෙන්නේ නැහැ නේද සර්? සුළු වෙනවා. අපිට බැරි දෙයක් නැහැ. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. 4 ගන්න බෑනේ උත්තරේ. අපිට පුළුවන්. අපිට බැරි මොනවා? දෙන්නම් අරන් වෙන්න.
හරි. වෙන්න අභියෝගයක්. ඔන්න බලන්න. 64 කියන්නේ 8 දෙවෙනි බලය. පිටින් 3න් 1 වෙනි බලය. දැන් මොකද වෙන්නේ? මොකොත් වෙන්නේ නැහැ. කැපෙන්නේ නැහැ. හැබැයි මේ කියනවා ඒ තුන්වෙනි 3න් දෙකේ තුන්වෙනි බලය ගත්තා ඒකනේ. අන්න හරි. ඔව් දැන් මතක් වුණා නේද? හරි. තව මොහොතකින් 8 කියන එක මට මතක් වෙනවා අර පුතාට වගේ. ඕ 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. එද්දක් එහෙනම් දෙකේ තුන්වෙනි බලයට පිටින් 3න් දෙවෙනි බලය ඔන්න කැපුණා මෙන්න කැපුණා දෙකේ දෙකයි ඒ කියන්නේ 4යි. ආයසරයක් 4 එනවා. දැක්කද? තේරෙනව නේද එහෙනම්? පැහැදිලිනේ. හැබැයි ඉතින් ඔබ දන්නවනේ කනල්ලන්න ක්‍රම ගොඩක් තියෙනවා නේද? ඒ වගේ ඉතින් හොඳ මේක මෙතන තමයි අපේ පුතාලා කිව්වා. හොඳයි මේක තමයි හොඳ. මේවත් නරක නෑ. කමන්නේ ඔබේ කැමැත්ත. පැහැදිලි නේද? 8 2 කියලා ගත්තා. මේක කැපෙන්නේ නැහැ වැඩි වුණා. දෙවරක් 1 2යි මෙතන යටින් 3යි. මේ වැඩි වෙන්නේ ලවේනේ වැඩි වෙන්නේ. මේක ලවේනේ. යටින් ඔන්න එකක් දාගන්න පුළුවන්. ඒකට 3න් 2. හැබැයි 3ත් එක්ක සුළු වෙන්න 2 3 කියලා ගත්තා. 3යි 3යි ගහන 2 2 ආවා. ඒ කියන්නේ 4. right. ඔන්න දැන් ඊළඟට තනියම හදන්න දෙන ගැටලුව. ඔන්න දෙකක් අපි සාකච්ඡා කරා. ක්‍රම ඕනෙකින් හදන්න පුළුවන්. හැබැයි මේ ගැටලුව වල මාත්‍රික ක්‍රම ගොඩක් හදන්න නැහැ. එහෙම වෙලාව නැහැ. එකකින් මාත් හදන්න. හරි? right. තුන්වෙනි ගැටලුව ඔබ තනියම හදන්න බලමු ඔබේ වේගය හදලා ඉවරලා නම කියන්න 196 දෙකෙන් එක්වෙනි බලය භාග බලය ඔන්න අද වෙලාව ගිහිල්ලා දැනෙන්නත් නැහැ පැයකුයි විනාඩි 11ක් ගිහිල්ලා දැන්ට තව ගණන් කීයද හැදුවේ නේ සර් 14යි හරි ඒක නම් ඉතින් හිතන්න වෙනවා නේද වෙන ලේසි ක්‍රම නැහැ හරි 14 තමයි එන්නේ ඔව් 14යි කොහොමද ඒක ගන්නෙ 196 කියන්නේ 14 දෙවෙනි බලය කියලා ඔබට හිතා ගන්න වෙනවා කොහොම හරි වැඩි කිරීම දෙකෙන් එකක් තියෙනවා මම මේ වැඩි කිරීම දාන්නේ ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්නේ නැහැ ඔයාලා දාන්න හදන්න එපා අපි ඉරක් ගැහුවොත් ඒක ඕල්ල කරනවා ඊළඟ කවුරු හරි කෙනෙක් ඇහුවාම මේ මොකක්ද කියලා ඔයාලා කියනවා නෑ එහෙම දාන්න ඕන කියලා ඊට පස්සේ මට බයින් මොනවද මම මේ කියා දීලා තියෙන්නේ කියලා අපේ ගුරුවරු මගෙන් අහනවා එහෙම කරන්න එපා සමහර ඒවා නිකන් අපි පහසුවට කියා දෙන ඒවා තියෙනවා හරි 2 කැපුණා 14 පළවෙනි බලය කියන්නේ 14යි තුන්වෙනි ඥානයේ මෙන්න හතරවෙනි ගැටලුව හරි ලේසි බය වෙන්න එපා මේවට බලන්න කොච්චර ලේසිද කියලා 4යි q වර්ගය p වර්ගය දෙකෙන් එකයි මට අකුරු දෙක මාරු වෙලා තියෙන කමන්නේ සාමාන්‍ය මේ දෙකෙන් ඉස්සෙල්ලා එන්න ඕනේ p නේ නේද කමන්නේ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා නම කියන්න උත්තරේ කියන්න එපා ආව් විශ්ව හදලා තියෙන්නේ හරි පුතේ අතපල්ලේ හදාන්න අලහිරු හරි සඳලි හරි කවිෂ් හරි සර් ජනිත් ජනිත් හරි මට පේන්නේ නැහැ දෙපැත්තක් බලන්න බෑ පුතේ අනේ මන් දන්නේ නන් ටික කියන්නේ නැහැ මට බෑ මොකද මේ අසන්දි හරි ලහිරු හරි මේ බලන්නකො සරලයි ඈ මේ බලන්න හරි පුතේ හරි ඇති මම දන්නවා ඔයගලන්ට මේක හරි ලේසි හිතන්න ඕනේ එකම දේ මොකද්ද පිටින් තියෙන දෙකෙන් එකක්නේ අන්නේ යටින් ඉන්න දෙකත් එක්ක සුළු වෙන්න මේවා හදා ගන්න ඔච්චරයි තියෙන්නේ සරලම දේ හරි එතකොට හතර ඔබට පේන්නේ හතර දෙකේ දෙක වගේ ඔය හිතට හරි නෑ ඒනට එහෙම තමයි පේන්නේ මේක q2 ඊළඟට p2 දැන් පිටින් තියෙන දෙකෙන් එකත් එක්ක මෙතන තියෙන එක නෙමෙයි දැන් මේ කෑලි තුනම කැපෙන්න ඕන එකක් විතර කපන්න තහනම් එහෙම මේ තාත්තා මේ ළමයි තුන් දෙනාගේ මෙයාට තාත්තා කියන්න බෑද මෙයාගේ තාත්තා මේකේ තාත්තා මුගේ තාත්තා මෙයා කපලා දාලා මගේ විතරක් තාත්තා කිව්වොත් එහෙනම් ප්‍රශ්න ඇති වෙයි එහෙනම් මේ දෙකත් එක්ක මේ තුන් දෙනාම සුළු කරන්න ඕන එතකොට එනවා මේක එකයි කියන්න බෑ ආපු උත්තරේ 2යි QP
දෙකයි අපි PQ කියලා දාමු පිළිවෙලට ඈ PQ දෙකයි PQ QP කිව්වත් හරි කවුපි කියන්නේ නැතුව QP කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරි ඇත්තනේ මේ දෙකකින් එක්කෙනි බලය කියන්නේ මෙයාගෙත් මූලය ගනින් මෙයාගෙත් මූලය ගනින් මෙයාගෙත් මූලය ගනින් කියන එක නේද? හරි පැහැදිලි ඇති කියලා හිතනවා. දැන් තව ඕනනම් පොඩි පැහැදිලි කිරීමක් කරන සමහර දරුවන්ට පොඩි ප්‍රශ්නයක් ඇති මේ සුළු කිරීම බෑන මම මේක පෙන්වන්නම්කෝ මෙහෙම මතක තියාගන්නකෝ. දැන් මෙහෙම තිබුණා. 2/4 වෙනි බලය වැඩි කිරීම A වල දෙවෙනි බලය වැඩි කිරීම B වල 6 වෙනි බලය y වල 10 වෙනි බලය මෙහෙම තිබිලා මේ සියල්ලගේම ඔබ දන්නවා මම දෙන්න යන ගාන දෙකෙන් එක්වෙනි බලය කියලා තිබුණොත් මෙයත් එක්ක මේ හතර දෙනාම සුළු කරනවද සෝරි එක්කෙනෙක් විතරද මේ දෙකෙන් එක කියන තාත්තා මේ හතර දෙනාටමයි ඉදිරිය නැත්නම් එක්කෙනෙකුට විතරයිද මේ අන්තිම කෙනාට නැත්නම් මෙයාට විතරයි හතර දෙනාටමයි හතර දෙනාටමයි එහෙනම් බලන්න සුළු හැබැයි ඊළඟ දේ තමයි බැරි වෙලාවත් මෙතන සුළු කරන්න බැරි එකක් තිබුණොත් මෙතන 5 එහෙම තිබුණොත් ඒත් ඔබට සුළු කරගන්න බැරි වෙනවා ඉතින් මේ තුන සුළු කරලා මෙයත් එක්ක ඉතින් දෙකෙන් 5 වගේ එහෙම තියාගන්න වෙනවා ඈ තේරෙනවද දැන් මෙයත් එක්ක මේ තුන් දෙනාම සුළු වෙද්දි මෙයා සුළු වෙන්නේ නැහැ කියලා නොකර ඉන්නත් බෑ හරි ඒක ඕන අපි එහෙම හදමුකෝ මම එහෙමම හදන්නම්කෝ මෙතෙන්ට පහක් දාලා නේද නැත්නම් හිතනවනේ තේරෙම මේ දෙකෙන් බෙදෙන ඒවා එකෙන් බෙදෙන එහෙම නැහැ ඔන්න බලන්න සුළු වෙන හැටි මේ දෙක මේ 10ත් එක්ක සුළු වෙනවා 5 මෙයා එක සුළු වෙන්නේ නැහැ ඒක ඕනනම් කපලා 5යට දෙකම නෙන්නේ 5යට දෙකමයි මේ 5 දෙකෙන් බෙදුනම 5යට දෙකමයි මෙයා සුළු වෙනවා 1යි මෙයා සුළු වෙනවා 2යි එතකොට අවසාන උත්තරය ඔබ ලියන්නේ දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි A පළවෙනි බලය කියන්නේ A B වල එනවා දෙකෙන් 5 බලයක් ඔය ඔන්නෝම එන්න ඕන වැඩි කිරීම y 5 ඔන්නෝම උත්තරේ ඔකත් හොඳට ඔළුවට ගන්න මෙයත් එක්ක මෙයා සුළු වෙන්නේ නැහැනේ කෙලින්ම යටට දෙක එනවා 5 යටට දෙක එනවා මේ කැපුවේ ඔයාලට කියා දෙන්න කපන්න දෙයක් නැහැ එතන පැහැදිලිද ඕනනම් ඒකත් තේරුම් ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් සටහන් කරගන්න හොඳම තැන මෙතෙන්ට දාගන්න ඈ රයිට් අපි ඊළඟ ගැටලුවට අපි යමු ඊළඟ ගැටලුව තියෙන්නේ 0.125 3න් එක්වෙනි බලය 0.125 3න් එක්වෙනි බලය පස්වෙනි ගැටලුව 0.125 3න් එක්වෙනි බලය හදලා ඉවර නම් නම කියන්න. ඔව් විශ්ව අත උස්සලා තියෙන්නේ. ලහිරු විශ්ව කවිෂ් හරි. දැන් හිතන්න ඕනේ නිකම්ම නෙවෙයි දැන් එක જાතියම ගණන් අපි හදන්නේ නැහැනේ කොහොමද නේද ටිකක් වෙනස් ඉතින් හිතන්න ටිකක්. ඔව් තව පල්ලෙහාත් කට්ටිය උස්සලා ඉන්නවා මට පේන්නේ නැහැ තුන් දෙනෙක්ද කොහෙද ඉන්නවා තුන් දෙනෙක් තාමනේ හරි. හරි. ලහිරු ඉන්නවා වියනි ඉන්නවා අසන්දි ඉන්නවා නේද හරි ගොඩයි හොඳයි. හරි. කියන්න ආපු උත්තරේ 0.5යි 0.5යි කියනවා වෙනස් උත්තර 0.5යි ආයිසර් 0.5ම යාවෙන්නේ හොඳයි බලමු අපි මට උදව් කරන්නකෝ මේක මට තේරෙන්නේ නැහැ නේ හදන්න මම මේ පාර 11ට ආපු ළමයින්නේ මට තේරෙන්නේ නැහැ කියන්නකෝ 125 කියන්නේ මේ 5 තුන්වෙනි බලයනේ ඔව් ඉතින් එතකොට අර 3යි කැපෙනවනේ එතකොට මේ 0.5යි ඉතුරු වෙන්නේ 125 කියන්නේ එතකොට 0.125 කියන්නේ එතකොට කාගේ තුන්වෙනි බලයද 0.5 තුන්වෙනි බලය 0.5 තුන්වෙනි බලය බලය එහෙම හිතන්න පුළුවන් නම් ගොඩක් හොඳයි එහෙම හිතුම් නැති කෙනෙක් කොහොමද මේක හදන්නේ ඒක හැදුවා කියන්නේ හොඳයි බොහොම හොඳයි ඒක අත්දැකීම් එක ඔයාලා ඒක හිතුවා මට එහෙම හිතෙන්නේ නැහැ මොඩයි දැන් මම මොකද කරන්නේ මම වගේ මොඩයි ඉන්නවා මෙතන ඒකයි මම කියන්නේ මාත් මොඩයි
හරි බය වෙන්න එපා. අර පුතා කිව්ව හරියටම හරි එහෙම තමයි හිතන්න ඕනේ. එහෙම හිතුවොත් වරදින්නෙම නෑ. මේක තේරුම් ගන්න බැරි කෙනෙක් බය වෙන්න එපා. මෙහෙම කරන්න මේ දසමනේ. ඔබ දන්නවා 125 නේ කීයෙන්ද මේ 10000 නේද? 1000න්ද 10000 1000 1000න් 125 නේද බලන්න. 0.125 කියන්නේ. හරි නේද? ඕන්න බලන්න. 3න් 1. අර ටීවී එකේ රද්ද ඇහෙනවා සුමිදු වගේ. සුමිදු මයික් එක මියුට් කරන්න. හරි. එතකොට ඔන්න 125 කියන්නේ දැන් බලන්න අර පුතා කිව්වා වගේ කාගේ තුන්වෙනි බලයේද? 5 තුන්වෙනි බලය. 1000 කියන්නේ 10 තුන්වෙනි බලය. ඕන්න පිටින් 3න් 1. ඔන්න බලන්න. දැන් මේ තුනත් එක්ක මෙයක් කැපෙනවා මෙයක් කැපෙනවා. ඔන්න ඕකයි ඇත්ත. මේ වරහනේ අදහස මෙයත් එක්ක මෙයායි විතර මේ දිගට තිබුණා නම් ඔක්කොම කැපෙනවා යට තිබුණා ඒත් කැපෙනවා. මේ තුනෙන් එක මේකිටත් අයිති මුටත් අයිති. එහෙනම් මොකද වෙන්නේ? තුනත් එක්ක මෙයත් කැපෙනවා මෙයත් කැපෙනවා 10න් 5 කියලා එනවා. එක වැඩක් නැහැ නේ. 10න් 5 කියන්නේ 0.5. අර පුතා කෙලින් මරන් තිබුණා තව ආයෙත් අරන් එදි බොහොම හොඳයි. එහෙම ආවේ නැත්නම් ඒත් ওই විදිහට හදන්න පුරුදු වෙන්න. හරි අපි යනවා ඊළඟ ගැටලුවට. 6යි 4න් 1 2න් 1 වෙනි බලය. 6යි 4න් 1 2න් 1 වෙනි බලය. ඔන්න හදන්න. උත්තරේ කියන්න එපා. නම කියන්න. මම බලන්නේ මම අහක බලාගෙන ඉන්නේ බෝඩ් එක දිහා. මේ ස්ක්‍රීන් එක දිහා බලන්නේ. නැත්නම් ඔයගොල්ලෝ අත උස්සගෙන දාගන්නවා. ඕ මේ අපේ අය යනවා එනවා. දැන් ස්ක්‍රීන් එක දිහා බැලුවා කියලා අහු වෙනවනේ. මට පේන්නේ. අත උස්සගෙන යනවා එහෙනම් මට පේන්නේ. කියන්න. මම හැදුවා. කවුද මම? මම නම් දන්නවා. ලයිව් හරි. සර් ජනිත හරි හොඳයි. ගැල්ලවයි කතා කරන්නනේ නින්ද යනවනේ අපිට නැත්තම්. අපිට පේන්නේ අත උස්සනේවා හැම අපි වහක බලාගෙන ඉන්නේ. අපිට chat කරන්නේව පේන්නෙත් නෑ අපි අහක බලාගෙන ඉන්නේ නම කියන්න ඕනේ. හරි ගොඩක් අය අත උස්සලා තිබුණා chat එකේ දාලා තිබුණා හොඳයි ඈ. හරි අපි යන් ගැටලුවට. හරි ලේසි. මේක අපි කියන්නකෝ හැදුවේ කොහොමද ඔයාලා? ආපු උත්තරේ කියන්නේ 2න් 5යි. හරි ඈ? සර් 2න් 1 2යි 2න් 1. ඔව් ඒක පිළිගන්න පුළුවන් 2න් 5 නම් කියන්න එපා. ඒක හරි නෑනේ. හරි අපි බලමු. එහෙනම් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ විෂම භාගයක් කරන්න ඇති නේද? කරමු. 4 වරක් 6 24 1යි 25යි 4න් 25 2න් 1 වෙනි බලය. එතකොට මේ 2න් 1 මෙයාටත් අයිති මෙයාටත් අයිති. ඊළඟට බලනවා මේ දෙකත් එක කැපෙන විදිහට මෙයා හදා ගන්නවා. එතකොට 5 දෙවෙනි බලය. 4 දෙවෙනි 4 නෙමෙයි 2 දෙවෙනි බලය. ඕනෝම හදාගෙන 2න් 1 දා ගන්නවා. බලන්න කොච්චර ලේසිද කියලා. මේ දෙකත් එක්ක සුළු වෙන්නමයි හදාගන්නේ. මොකද මෙයා උඩ තියෙන්නේ. මෙයාත් උඩ. ඒ මෙයා යට එයත් එක්ක මේ දෙන්නම කැපෙනවා. ඔන්න කැපෙනවා. මෙහෙම කැපුණා, මෙහෙම කැපුණා, මෙහෙම කැපුණා. එහෙනම් අර පුතා කිව්වා වගේ 5 යට 2 ආවට අපි ඔහොම තියන්නේ නැහැ. එක්ක 2.5 නැත්නම් 1යි 2න් 1 කියලා තමයි අවසාන උත්තරේ තියන්නේ. අපි යනවා 7 වෙනි ගාන. සර් 2න් 1යි 1. ආවද? 2යි 2. සර් 2යි 2 හරි හරි sorry.
දෙකයි දෙකෙන් එක. ඔව් දෙකයි දෙකෙන් එක. මේකේ දෙකක් තියෙනවනේ දෙකේ. හරි දෙකයි දෙකෙන් එක. හරි ඊළඟ එක 256යි x වල 4 වෙනි බලයේ දෙකෙන් 1 වෙනි බලය. 256යි x වල 4 වෙනි බලයේ දෙකෙන් 1 වෙනි බලය. ටික ගැඹුරට යනවා. 256යි x වල 4 වෙනි බලයේ දෙකෙන් 1 වෙනි බලය. ඔයාලා දන්නේව නැතුව මේ කතා කරන්නේ භාග බල. ඔව් දැන්ටම දෙන්නෙක් අත උස්සලා මට වෙන්නේ. ඔව් මට වෙන්නේ. සමාගරා Sir Janit. හරි. හරි අපි හදමු ඉක්මනට හදන කෙනා දැන්ටම හදලා ඉවරයි. ඔක අත උස්සන්න කියන දෙයක්වත් නැහැ නේද? හරි අපි සාකච්ඡා කරමු 250. දැන් මෙහෙමයි මේ දෙකත් එක කැපෙන්න 4 තියෙනවා. ඒ වගේ මෙයා මොනවා හරි 2ක් 4ක් 6ක් 8ක් ඒ වගේ එකක් આવුත් දෙකත් එක කැපෙන්නේ ඒ විදිහට හදාගන්න බලන්න ඕනේ. ඉස්සෙල්ලා. හරි. කියන්නේ කීයද හදාගන්න? 256. 4 වෙනි බලේ. හතරේ 4 වෙනි බලය. තවත් වෙනස් උත්තර වෙනස් ක්‍රම. Taman දකින්න විදිය වැදගත්. Sir 16 දෙවෙනි බලය. තව ඒවා. ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් කිසි වැරද්දක් නැහැ. 16 8 තුන්වෙනි බලය. 8 තුන්වෙනි බලය. නෑ නේද? 8 තුන්වෙනි බලය නෙමෙයි දෙන්නේ. අටේ තුන්වෙනි බලය එන්නේ නැහනේ නේද? හරි. එහෙනම් අපි ඔයගොල්ලෝ දෙකේ බලයක් එනවා. ඒකයි මම මේ ඇහුවේ. කවුරුත් ඒක කිව්වේ නෑ. දෙකේ බලයක් විදිහට ලියන්න පුළුවන්. Taman දකින්න විදිය වැදගත් වෙන්නේ. අටේ තුන්වෙනි බලය නම් එන්නේ නැහැ නේද? 8 නේ. 8 වරක් 8 60. ඒ 4 වෙනි බලේ එන්නේ සර්. අටේ 4 එන්නේ නැහැ. එන්න බෑ. 8 නෙමෙයි 4 4. ඒක හරි. 4 හරි. 8 එන්නේ නැහැ. 8 බලයක් එන්නේ මේක. හරි. දුසල් පුතා කියනවා හරි. හරි හරි. එහෙනම් 16 දෙවෙනි බලය 4 වෙනි බලය ඕන විදිහකට ගන්න පුළුවන් ඈ. මම ගන්නම්කෝ 16 දෙවෙනි බලය කියලා. කිසි වැරද්දක් නැහැ ඒකට ඈ. වැඩි කිරීම x වල 4 වෙනි බලය පිටින් තියෙනවා 2කින් 1 වෙනි බලය. දැන් 4 කියලා ගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි ඕනේ. එක විදිහකට අපි හදන්න නේද? එතකොට දැන් මේ දෙකත් එක්ක මෙයා ඔව් 2 8 වෙනි බලය ගත්තොත් හරි. නේද? 2 8ද 6ද කීයද? 2 8 හරි. මෙතෙන්ට 2 8 කියලා ගත්තොත් වැරද්දක් නැහැ. ඕන විදිහකට පුළුවන්. ඉතින් අපි එක විදිහකට හදමු ඈ. හරි මෙන්න මෙයා අසුරු වෙලා දෙකක් එනවා. 16යි x වර්ගය නේද බලන්න උත්තරේ කොහොම හරි. සර් 4 වෙනි බලේ දාලා ගත්තා නම් ගානට එනවා. x4 වරහන් ඇතුලේ එනවා දෙක පිට එනවා. දැන් හදන්න ඕනේද එහෙම ඕනේ නැහැ නේද? 4 වෙනි බලය දාලා ගත්තත් වෙනවා. ඊළඟට 2 8 වෙනි බලය දාලා ගත්තත් වෙනවා නේ. ඕන විදිහට ගන්න පුළුවන්. ක්‍රම ගොඩක් තියෙනවා ඈ. අපි රණ්ඩු වෙන්න ඕනේ නැහැ. ඒවා හරි. 8 වෙනි ගාන 12 2කින් 1 වෙනි බලය. 12 2කින් 1 වැඩි කිරීම 3 2කින් 1. මේකෙදි මම නොකියපු දෙයක් ඔබට පාවිච්චි කරන්න වෙනවා. ඒක කිව්වේ නෑ. ඒකත් 7 වසර 8 වසර මට්ටමේ පොඩි දෙයක්. ඒකත් පාවිච්චි කරන්න වෙනවා මේ ගාන හදාගන්න.
මම ඒක කියන්නේ නැහැ. බලමු මතක් වේද කියලා. අදවස හැදුවා නේද? හොඳයි. සර් ජනිත් හැදුවා හරි. නම කියන්නේ නැහැ. හැදුවා කියන වචනේ නැතුව නම කියන්න හැදුවා වෙනවා. සර් හදලා ජනිත් අන්න එහෙම. සහරා හොඳයි. හරි අර කොටස මතක නැත්තම් මේක හදාගන්න අමාරුයි. ඒ නිසා මම ඒක මතක් කරලා දෙන්නම්. මෙන්න මේක බලා ගන්න එකක් තමයි මෙහෙම. දැන් A දෙවෙනි බලය වැඩි කිරීම B තුන්වෙනි බලය කියලා තිබුණොත් මේක පුළුවන්නේ අපිට මේක දෙවෙනි බලය කියලා වගේ තිබුණොත් මේක පුළුවන්නේ මේ දෙකෙන් මේ දෙන්නම වැඩි කරලා A4යි B6යි කියලා ලියා ගන්න. ඔය වගේම මෙහෙම තිබුණොත් අපි හිතමුකෝ A5යි B5යි කියලා තිබුණොත් ඕක ලියන්න පුළුවන් මේ වගේ තනි වරහණක් දාලා කොහොමද A වැඩි කිරීම B වල 5යි කියලා ලියන්නත් පුළුවන්. දැන් මේව පටලව ගන්න එපා. හරි ලේසියි මේව. හරිම සරල සිද්ධාන්ත තියෙනවා. ඒ කොහොමද? දැන් හිතන්නකෝ මෙතන ඔහම 1 2 දෙකක් තිබුණා කියලා. දැන් 5න් වැඩි කරාම 5 රැක 1 5යි. 5 රැක 1 5යි. එහෙනම් මෙතනත් ඔය වගේ දෙයක් කරන්න වෙනවා. මොකද මෙතනත් දෙකකින් එක මෙතනත් දෙකකින් එක තියෙනවා නම් ඔබට පුළුවන් 12 වැඩි කිරීම 3 දෙකෙන් එක කියලා හිතන්න. ඕන්න දැන් උත්තරේ පේනවා. මේකමයි. සර් බලයන් සමාන හින්දා ගන්න බැයිද? බලය සමාන හින්දා තමයි ගන්න. බලය සමාන හින්දා තමයි මෙහෙම ගන්න. හරි හරි. බලය සමාන වුණොත් තමයි මෙහෙම එන්නේ. දැන් මෙතන කලේ ಗುಣ කිරීමක් නේ. මෙතන වෙනම සිද්ධියක් තියෙනවා. ඉතින් වෙනස් ක්‍රම තියෙනවා ඈ. ඔහොම හිතන්නේ නැතුව තව ඕන තරම් ක්‍රම තියෙනවා. එතකොට අර කරණි වලට එහෙම යන්න වෙනවා. දැන් 12 මූලය කියන එක 4යි 4 වරක් 3 කියලා අරගෙන එහෙම හදන්නත් පුළුවන්. එහෙම තුන්නම් හදමු ඉතින් නේද? විවිධ ක්‍රම තියෙනවා. හැබැයි ලේසිම ක්‍රමය ඕක. ඕම ගත්ත ගමන් උත්තරේ. හරි කීයද උත්තරය ආවේ? 6යි සර්. 6යි. හරි මම උත්තරේ 6 එන්නේ. මම ක්‍රම ගොඩක් තියෙනවා කියන හදන්නේ නැහැ සේරගෙම. මොකද ඒ මොනොත් එහෙම අපේ දරුවෝ සමහර අය පටලව ගන්නවා. ඒවත් අත්දැක බලන්න ගිහලා සමහර අයට පැටලෙනවා තේරෙන්නේ නැති වෙනවා නේද? එහෙනම් 12 වරක් 3 36යි. 36 දෙකෙන් එකේ බලය කියන්නේ හිතන්න එපා මේ දෙකෙන් එකේ බලය කියන්නේ වර්ගමූලය. එහෙනම් 36 වර්ගමූලය 6යි. ඔක ඔතනින් නවත්තන්න. බොරුවට ආයි සමහරවිට මේ 36 කියන්නේ ආයේ 2ය ඊට පස්සේ දෙකෙන් 1ය කැපෙනවා. එහෙම ඕනේ නැහැ. මේක දැන් දකිනවා නම් දෙකෙන් එකේ බලය කියන්නේ වර්ගමූලය. වර්ගමූලය කියන්නේ දෙකෙන් එකේ බලය කියලා කොහොම ලිව්වට පස්සේ විභාගයේ ලකුණු දෙකම හම්බ වෙනවද? අනිවාර්යෙන්. ලකුණු දෙකක් නම් දෙන්නේ නැහැ පුතේ මේ වගේ ගානකට ලොකු ගානක නම් හම්බ වෙනවා. මේකට එකයි. කෙටි ප්‍රශ්න පත්‍රය આવොත් දෙකම හම්බ වෙනවා. උත්තරේ ලකුණයි මොනවා හරි ක්‍රමයක්. තමයි උත්තරේ ලකුණු දෙකම දෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඇත්තටම 36 දෙකින් එක්කිනි බලය කියන්නේ 36 වර්ගමූලනේ. ඕකේ මුකුත් හදන්න දෙයක් නැහැ නේ. 36 වර්ගමූලය 6යි එච්චරයි. ඒක තේරුම් නොගත්ත ළමයා තමයි ඉතින් 36 කියන්නේ 6 2ය ඊට පිටින් දෙකෙන් 1ය නේද? එහෙම හදනවා. රයිට් අපි ඊළඟ ගන්නට යනවා. අපි වෙලාව පැනලා තින්නේ. නමුත් ඕගොල්ලෝ ආසාවෙන් ගණන් හදනවා. තව එකක් දෙයක් හදමුද මොකද කියන්නේ? ඇතිනම් නවත්තමු. දැන් නම් තුව දෙන්නෙත් නැහැ. ඉවරද දන්නේ. සර් ගානක් හදලා කණ්ඩවරිය පස්සේ නේද? හදමු. ඔන්න ටිකක් වෙනස් ගානක් හිතන්න 9 නේද බලන්න 9ද එක ගානක් හදමු. ගණන් දෙකයි තියෙන්නේ කොටසෙම දෙකම හදමු නේද? ඉවරයි නේද? අද අපි නවත්තමු පන්ති. ඔන්න හොඳට හදන්න A2 පිටින් 3 වෙනි බලය වැඩි කිරීම A4 වර්ගමූලය. දෙන එක දුන්නනේ යන්නම නේ පුතේ. පොඩි වුණාට බලන්න හොඳ ගන්න.
හැබැයි ගාන තේරුම් ගත්ත කෙනා මේක දිහා බලාගෙන උත්තරේ කියන්න එපා. නම විතරක් කියන්න. සර් ජානේත් ජනිත් හරි සඳලි හරි සහරා හරි හොඳයි. ඔව් අත්උස්සලා තියෙනවා පේනවා කට්ටියට කවුද කියලා. එයන් සයිවරයි කියලා තියෙනවා. ඔමික කවිෂ් නේද ආශේන් තුස් තිසුරි හරි මට ඔය අකුරු කියවන්න අමාරුයි සමහරවිට. සර් හරි I කියන්නේ මමත් හරි මේ සුමුදුව සර් හරි කියලා අර සුමුදුව හරි වියනි හරි හරි දැන් කියන්න උත්තරේ මොකක්ද කියලා. ආපු උත්තරේ මොකක්ද කියන්න පුතේ. සර් A8යි ඒ 8යි කියනවා ජනිත්. තව වෙනස් උත්තර නම් විතරක් කියන්න. ඒ 8යි ඒ 8යි වෙනස් ඒවා නැද්ද? එහෙනම් යට වෙන්න පුළුවන් නේද අපි බලමු. මට උදව් කරන්න මම මොකද කරන්න ඕන? උණු කෑල්ල නම් ගත්තා දැන්. සමහර ලකුණුත් දැම්ම. ඊට පස්සේ සර් A2 සර් 3ෙන් ගුණ කරනවා. එතකොට ඒ කීයද? 6යි නේ. ඊට පස්සේ කොහොමද අනිත් ඊට දරුවෝ? පස්සේ අතරේ මූලය මේ ගන්නවා. ඒ 4 කීවෙනි බලයේද? භාගය භාගය. හරියට හරි. එහෙනම් මේ දෙකට මේ 4 කැපුණා. එතකොට ඒ 6 වැඩි කිරීම මේක ඇවිල්ලා දෙකක් එනවා. ඒ දෙක උච්ච දඟලන දෙයක් නැහැ නේද? ඒ 4යි නේද? ඒ 4යි කියලා එනවා නේ. ඒ 8යි. නෑ නෑ ඒ 8යි. හරි. හරි. එහෙනම් අන්තිම ගාන හදමු. අද දවසේ අන්තිම ගාන 10 වෙනි ගැටලුව AB වර්ගයේ දෙකෙන් එක්වෙනි බලය AB වර්ගයේ දෙකෙන් එක්වෙනි බලය වැඩි කිරීම A වල දෙකෙන් තුන්වෙනි බලය. ඉක්මනට ඔන්න ඇවිල්ලා තිනවා අපි කියපු වර්ගය එකක් නේ. දෙකෙන් තුන බය වෙන්න එපා. තව මේකේ ගැඹුරට සෑහෙන ගණන් තියෙනවා. ඔන්න මම නිබන්ධනේ දානවා හෙට වෙද්දි බොහෝ දුරට මේක දාන්න පුළුවන් වෙයි. ඔබට තියෙන්නේ ඊළඟ අභ්‍යාස ටික කරන්න තියෙන්නේ භාග බලවල අපි උත්තර තමයි සාකච්ඡා කරන්න ඊට පස්සේ. දැන් පාඩම ඉවරයි භාග බල. ඊළඟ දවසේ එතකොට ලබ් ගණක පටන් ගන්නවා. දර්ශක ඉවර වෙනවා උතනින්. එතකොට ඊළඟ දවසේ හැබැයි සම්බන්ධ වෙන්නේ නම් බොහෝ දුරට මුදල් ගෙවපුවයි විතරයි. ඒ හින්දා ඔයගොල්ලෝ නේද අපිට මේක අමාරුවෙන් කරගෙන යන්නේ මුදල් ගෙවපු නැති අය ඉක්මනට ගෙවලා දාන්නේ LIC එක. අපි කැමති නෑ ඔයාලා අයින් කරලා මේක කරන්නත්. ඒ නිසා ඔයාලත් ඉතින් ඒ සම්බන්ධතාවය ගෙනියන විදිහට වැඩ කරන්න එච්චර. කීයද උත්තරේ කියන්න හදපු කෙනෙක්? අන්තිම ගාන එපාද? එහෙනම් නවත්තමු. සර් 2යි A 3ෙන් 2යි B බලමු කොහොමද? තව මේ පාඩමේ ගැඹුරුම හරියට කිය නෑ. ඒවා තියෙන්නේ හොඳට හිතලා හදන්න. ඒ අභ්‍යාස මම නිබන්ධනෙත් එක්ක ඔයාලට දෙන්නම්.
ඒකේ මේ තියෙන ගණන් ටික ආයෙ හදන්න අවශ්‍ය නැහැ. ඕනනම් ඉතින් ඔයාලා හදලා හුරු වෙන්න. මේවත් එක්ක තමයි එන්නේ බොහෝ දුරට. මේ වගේ ගණන්. ජනිත් කිව්වා ඇරෙන්න තව කවුරුත් කිව්වෙත් නැහැ උත්තරේ. කියන්නේ අමාරුයි වගේ මට පේන්නේ. ඔව් කියන්න උත්තරේ. මම හිතන්නේ තාම උත්තරේ කියවුන්නේ නැහැ කියලා. ඒ කියපු උත්තරේ වැරදි වගේ. ජනිත් පුතා කියපු එක වැරදි වගේ. දෙකෙන් තමයි B. බලන්න. සර් මාස්ටර් ඒ උත්තරේ තමයි සර් මේ දෙකෙන් තුනේ මාරු වෙලා. ඔයා කිව්වේ වැරදිද නේද? හරි හරි. එහෙනම් හදමුනේ රැ වෙනවනේ. තව උත්සාහ කරනවද ඕනිද වෙලාව? ඔහොමනේ තියෙන්නේ නේද? අපිට මේ විදිහට මේක පේනවා. එතකොට මේ දෙකින් එකත් එක්ක මෙයා ගුණ කරාම ඒ වල දෙකින් එක්වෙනි බලය එනවා. මොකද එකද වැඩි වෙනවා දෙකින්. එතකොට දෙකින් එක්වෙනි බලය. එතකොට මේ දෙන්න කැපෙනවා නේ. මේ දෙකයි කැපිලා B වල පළවෙනි බලයක් එනවා. වැඩි කිරීම A වල දෙකෙන් තුන්වෙනි බලයක් එනවා. දැන් බොහොම ලස්සන උත්තරයක් ඇවිල්ලා තියෙනවා. හදන්න දෙයක් නැහැ. මේ මෙතෙන්ට එනකම් තේරුම් නැත්තම් කියන්න මම නැවත කියලා දෙන්නම් ඕන. අනිසය කියලා දෙන්නකෝ. දැන් මේ A සහ B අතරේ ಗುಣ කිරීමක් තියෙනවනේ ඒක තමයි මේ දාගෙන තියෙන්නේ. ඊළඟට මෙතන උඩින් එකක් තියෙනවනේ දාලා නැති වුණාට ඒක තමයි මේ දැන්නේ. පැහැදිලිද? එතකොට මේ තාත්තගේ ළමයි දෙන්නනේ මේ ඉන්නේ. එතකොට මෙයාගෙන් මෙයා වැඩි වෙනවා. දෙකෙන් එක එකෙන් වැඩි වුණාම දෙකෙන් එකම. දෙකෙන් එක දෙකෙන් වැඩි වුණාම මේ දෙක කැපිලා ගිහිල්ලා එක එනවා. මේක. ඔච්චරයි. හරිම ලේසි. පැහැදිලි නේද? හරි සර් හරි. දැන් මොකද වෙන්නේ? එකම ජාතිය දෙන්නගේ දර්ශක එකතු වෙනවා. බල ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා. කියන්නකො දෙකෙන් එකයි දෙකෙන් තුනයි එකතු වුණාම කීයද? කීයද? දෙකෙන් හතරයි. දෙකෙන් හතරයි කියන්නේ කීයද? හතර දෙකෙන් බෙදෙනවා. දෙකයි. හතර දෙකෙන් බෙදෙනවා. මේ දෙක එකතු කරාම දෙකෙන් හතරක් එනවා. මේ දර්ශකයේ ඉන්නේ උඩ. දෙකෙන් හතර කියන්නේ හතර දෙකෙන් බෙදුනහම දෙකයි. ඒ දෙකයි. B එකයි. ඒ කියන්නේ B ඔච්චරයි උත්තරේ. වාන කොච්චර ලේසි. දැන් ඔය මේක පුරුද්ද නැති පුහුණුව නැති එක තමයි ඔය බය වෙන්න එපා. තේරුම් ගන්නයි ඕන. මේ ගියවුද්ද හදපුවාට නම් මම බොහොම ලේසි. A දෙක B නේ. A වර්ග B. එහෙම කියන්න පුළුවන් මේ. ඕනිම නම් එක ගානක් හදමු නැත්තම් නවත්තමු. මොකද කියන්නේ? අර දරුණු වේව එක ගානක් හදලා නවත්තුවොත් ඇද්ද? 43යි වෙලා 8යි. මේ වගේ එකක් හදමු ආයි. ඒ වගේ එක කොයින එක තමයි පහන්නේ. මම කොයි එකක්ද අපි සර්ට අද රොටි ගන්න දැන් බඩු වගේ මටත් පේන්නේ පොඟලයි දිනේ ළමයි. සුවඳක් නෑ දැන්. හොඳ වැඩක් වෙන්නේ කොහොමද? කැත කතා කියන්නේ වයන් බඩගින්න. හොඳ වැඩේ.
हाँ है ना सर ने नहीं कमाने छोटी का खा ले कोई नहीं कमाने दाना कोई नहीं करता हमारी अंतिम गाने के लिए ताकम अंके कोने हैटा हाथर याट 343 අපි දන්න සංඛ්‍යා වලින් හදමු මේකගේ 3න් දෙවෙනි බලය දැන් පේනවද දර්ශක සෙල්ලම කොහොමද කියලා නේ භාග බල කිව්වහම නිකන් භාගයට බැලුවේ දැන් කොහොමද තව මේ පටන් ගත්ත විතරයි ඈ හැබැයි ඉතින් ඊළඟ දවසක ගාම අපි ඔය ඔක්කොම ඉවරයි මම ඉතින් හැමදාම කියන්නේ ඕනේ පටන් ගත්ත විතරයි කියලා දැන් ඈින්න ඉවරයි දැන් ඔබ දන්නවා කායක කැපෙන්න ඕනේ මේ යටින් ඉන්න එක්කෙනත් එක කැපෙන්න මේව දාගන්නයි ඕනේ එච්චරයි අන්තිම ගාන මෙන්න මෙයත් එක්ක කැපෙන්න මේ තැන් දෙකට දාගන්න බලන්න තුනත් එක්ක කැපෙන්න තුනේ ගුණාකාර 3 6 9 12 ඒ වගේ ඒව දැම්ම වැඩි ලේසි නැත්තම් ඉතින් දිගටම නගලන්න වෙනවා ඒ වගේම මේ ඔයාලගේ නංගිලා මල්ලිලා අපේ පන්ති වලට ඔන්ලයින් පන්ති වලට එකතු කරලා දෙන්න විශේෂයෙන්ම අපි අවුරුද්ද පුරාම ඉදිරියට දිගටම ඔන්ලයින් පන්ති ටික ඔය කාලසටහනටම යනවා තව අවුරුදු 5ක් නම් 5ක් වුණත් යනවා ඒ නිසා මේ අපිට ළම හොයලා දෙන්න ඔයාලගේ නංගිලා මල්ලිලා ගාස්තුත් ඔය ගණන්මයි තියෙන්නේ හැබැයි අවුරුදු 5ක් යද්දි මොනවා වෙයිද දන්නේ නැහැ ඒ නිසා ඔයාලගේ නංගිලා මල්ලිලා ඉන්නවනම් යොමු කරන කාලසටහන ඔය විදිහටමයි තියෙන්නේ ඉතින් උදව් කරන්න අපිත් ඔබට උදව් කරනවනේ කොහක වෙන්න එපා නේද? අමාරු සද්ද නැතුව වැඩේ කරගන්නවා යාළුවෙකුටවත් කියන්නේ. හරි නෑනේ. දැන් මේ කරනයෙන් කිසි ලාභයක් නැහැ. යාන්තම් ෂේප් වෙනවා. ඔයගොල්ලෝ සල්ලි දුන්නොත් යන වියදම ටික. දැන් ලැප් එකකුත් පිච්චිලා තියෙන දැන් ඒව ගන්නත් නැහැ. මේ අනුන්ගේ වෙන් කරන්න. හදලා ඉවර කවුද? ගිය තමයි 64ත් මොකේ හරි තුන්වෙනි බලයක් අපේ සුමිදු පුතා ඉවරයි කියලාද මේ කියන්නේ අත උස්සලා දින ඉවරයි ඇති බලමු හරිය 64ත් මොහොකාරි 3 බලයක් 6 බලයක් ඒ වගේ try කරන්න 343ත් ඒ වගේ උත්සාහ කරන්න. එතකොට වැඩේ ලේසියි. ඉවරද ළමයි? සද්ද නැතුව කට්ටිය අයින් වෙනවද මන් දන්නේ නැහැ. අතුෂාල් ඉවරයි කියනවා සරාංජන. තව අය කිව්වත් දන්නේ නැහැ මන් දැක්කේ නැහැ. හරි ඉක්මනට අපි මේ ගැටලුව හදලා අද පන්ති නවත්තමු. මේ බලන්න පුතේ 64 කියන්නේ කාගේ තුන්වෙනි බලයේද? උදව් කරන්න ඉක්මනට හදන්න. 4 තුන්වෙනි බලය. බොහොම හොඳයි. එහෙනම් 4 තුන්වෙනි බලය. 343 කියන්නේ
ඒ තුන්වෙනි බලය අතේ තුන්වෙනි බලය. ඉතින් ඔතනින් එහාට හදන්න දෙයක් නෑනේ. මෙතනින් තියෙනවා තුනෙන් දෙවෙනි බලය. මේ තුනෙන් දෙක කියන තාත්තා මෙයාටත් අයිති මෙයාටත් අයිති. එහෙනම් හැබැයි කැපෙන්නේ මෙයාත් එක්ක. මෙයාත් එක්ක මෙයා කැපෙනවා මෙයා කැපෙනවා. ඊට අමතරව 7න් 4 මේ දෙකක් ඉතුරුත් වෙනවා. එහෙනම් අවසාන උත්තරේ කියන්න කවුරු හරි බලන්න. ඈ නෑ 4 දෙවෙනි බලයට 7 දෙවෙනි බලය තමයි උත්තරේ. ඒ කියන්නේ 49න් 16යි උත්තරේ. 16ට 49 හරි 16ට 49 නැත්තම් ඔකස සුළු කරලා 0.3යි 2යි 6 කියලා තියන්න බැරිද? පුළුවන්. කැල්ලකින් කරේ එහෙම කරන්න යන්න එපා. මෙතනින් නතර කරන්න පුතේ. භාග විදිහට තියන්න. අනේ අම්මා. මොකද අපි කාලය ඉතුරු කරගන්නත් බෑ. කැල්ල එකක් පාවිච්චි කරන්න බෑනේ පුතේ. ඒ නිසා 49න් 16 කියලා දෙන්නේ හොඳටම ඇති. රයිට්. එහෙනම් අපි අදට පන්ති නවත්තනවා. නම් දැනෙන්නෙත් නැති මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ කතා කරපු ටික හොඳට මතක තියාගන්න. මේ කොටස් YouTube වල ඉක්මනට පළ කරනවා. ඒ වගේම ඔයාලගේ නංගිලා මල්ලිලා සම්බන්ධ කරවන්න අපිට නේද? ඊළඟට පන්ති සල්ලි ගෙවන්න තියෙන හැටි ගෙවන්න. කල්ලාරින්න එපා නේද? අයිට එන ආයිබෝවන් නේ. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර් රොටි කන්න හරි හරි.